morning. මාව ඇහෙනවද? ඔව් සර්. right. Okay, Andre. Right. අපි දැන් ගිය සතියේ start කරා past paper questions discuss කරන එක. මුලින්ම අපි පටන් ගත්තේ මූල්‍ය වාර්තා විශ්ලේෂණය කියන කොටසෙන්. මේක අපි ගණන් දෙකක් විතර වගේ සාකච්ඡා කරා. ඔයගොල්ලෝ ඉතුරු ඒ කියන්නේ දැන් ඒ කරපු ටිකේ මොන හරි ආපහු බලන්න ගිහිල්ලා මොන හරි ගැටලුවක් වගේ ආවද කොහොමද එක්ස්පීරියන්ස් එකේ ඒක අපි කරපු ටිකේ මම අද උත්තරත් ඒකට අදාළ ඒවත් මේ ගමම අප්ලෝඩ් කරා. එතකොට අපිට ඉක්මනට කතා කරන්න පුළුවන් නිසා මොකද අපිට මේ මාසයේ ඇතුළත යම් ප්‍රමාණයක questions ටික කරනවා. ඊට පස්සේ මම හිතන්නේ අපිට මාසයේ අන්තිම වෙනකොට සිලබස් ඒ කියන්නේ මේ normal classes නතර කරනවා. ඊළඟට ඔක්තෝබර් month එකේ මම හිතනවා මේ නොවැම්බර් ඔක්තෝබර් දෙක කවර් කරන්න විදිහට රිවිෂන් ස්ටාර්ට් කරන නිසා වෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට යම් කියන්නේ සෑහෙන අපිට අවශ්‍ය කරන කාල සීමාවක් එතන තියෙනවා. නමුත් අපි පුළුවන් තරම් මේ සති දෙක හෝ තුන ඇතුළත කවර් කරන්න බලමු. ගොඩක්ම ඉම්පෝටන්ට් කියලා හිතන කොටස. ඒ වගේම මම අර ආන්සර් සජෙස්ටඩ් ආන්සර්ස් ෂෙයා කරා. එතකොට ඔයගොල්ලන්ට එකත් එක රිෆර් කරගෙන යන්න පුළුවන් නිසා. එතකොට අපි ගිය සතියේ කරපු වල මොනවා හරි ගැටලු එහෙම නැත්නම් ඔයගොල්ලන්ට තවත් පැහැදිලි කරගන්න ඕන කොටස් තිබුණාද? නැත්නම් අපිට අද එතන ඉඳන් එහාට පටන් ගන්න පුළුවන්. මොනවා හරි ඩිෆිකල්ට් ඒරියාස් එහෙම නැත්නම් අපි කරපු ටිකේ යම් ගැටලු එහෙම වුණා හරි ඔයගොල්ලෝ දැක්කද? Sir. Okay. Sir, over trading කියන එක තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද? Over trading, right? පස්සලා over trading, right? Okay. මම පැහැදිලි කරන්නම්. දැන් අපේ එක ප්‍රශ්නකුත් අතරම තිබුණා. දැන් over trading කියන එකේදී මම මූලිකවම පැහැදිලි කරා යම් ආකාරයකට අපේ තියෙන resources එහෙම නැත්නම් අපිට තියෙන පහසුකම් එහෙම නැත්නම් අපිට තියෙන හැකියාවන් වලට වඩා වැඩි ප්‍රමාණයක වර්ධනයක් ප්‍රවර්ධනයක් අපේක්ෂා කරන්නට යනකොට ව්‍යාපාරයක් තුළ සිදුවේ හැකි අනර්ථකාරී දෙයක් තමයි අපි මේ අධිබලදාම එහෙම නැත්නම් ඕවර් ට්‍රේඩින් කියලා කියන්නේ. ඒතකොට දැන් ඒක මම පැහැදිලිව කොහොමද සිද්ධ වෙන්නේ කියලා අපි කිව්වා සාමාන්‍ය ව්‍යාපාරයක් නිසි ආකාරයේ කියන්නේ සාමාන්‍ය වර්ධනයක් දක්වා කරගෙන යන අවස්ථාවක අපිට අවශ්‍යයි නම් වැඩිපුර වෙළඳාමක් සිදු කර ගැනීම සඳහා විවිධාකාරයේ ක්‍රමවේද පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මේ ක්‍රමවේදවලදී අපි අනුගමනය කරනවා දැන් අපි හිතමුකෝ ගැටලුවක්ම නැති ක්‍රමවේදේ තමයි අපි දැන් කරන මොඩල් එකම ඉදිරියටත් එහෙම නැත්නම් වැඩි ප්‍රවර්ධනයකින් කරන විදිහට යනවා නම් වැඩිපුර අපි පාරිභෝගිකයෝ හොයාගෙන එතකොට අපි ගාව තියෙන නිෂ්පාදන හෝ සේවා ඒ පාරිභෝගිකයන්ට අලෙවි කරනවා අපි දැන් කරන ක්‍රමවේදයෙන්. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ total sales වලින් 80ක් මුදල් 20ක් ක්‍රෙඩිට් කියලා. ඒ 80-20 අනුපාතය දිගටම මේන්ටේන් කරගෙන වැඩි ප්‍රමාණයක් පාරිභෝගිකයෝ සොයාගෙන කරන ක්‍රමවේදයක් තිබුණොත් ඒකේ හානියක් දකින්නේ නැහැ. එහෙම නැතුව අපිට කිව්වොත් අලුතෙන් කස්ටමර්ස්ලා හොයාගන්න අලුතෙන් පාරිභෝගිකයෝ හොයාගෙන මේ ගණදෙනු ඉදිරියට කරනවා. හැබැයි එතනදී අර අපි කිව්ව 80-20 එහෙම නැත්නම් 80% cash 20% credit කියන එක වෙනුවට අපි කියනවා 50-50. එහෙනම් 50% cash 50% credit. මොකද අලුතෙන් එන පාරිභෝගිකයෝ අලුතෙන් එන ගනුදෙනුකරුවන්ට අපිට මුදල් ගෙවීමේ හැකියාවක් නැහැ. ඒගොල්ලෝ කියනවා අපිට ක්‍රෙඩිට් එකට දෙනවා නම් අපි ওই ආකාරයට නිෂ්පාදන මිලදී ගන්නම් කියලා. ඒතකොට දැන් ඒ තත්ත්වයට ගියාම වෙන්නේ අපිට වෙන ගැටලුවක් තමයි නිසි වෙලාවට අපිට මුදල් අනිත් පැත්තට ඒ කියන්නේ ණය ගැතියන්ගේ මුදල් ලැබෙන්නේ නැති අවස්ථාවක් එනවා. මොකද දැන් මේක පළවෙනි සයිකල් එක කරා. ඒතර පළවෙනි සයිකල් එකේදී අපි මුදල් බලාපොරොත්තු වෙනවා නිසි වෙලාවට. එහෙම වුණොත් අපිට ස්ටොක්ස් අරගෙන වැඩේ කරන්න පුළුවන් දෙවෙනි සයිකල් එකට. නමුත් දැන් මේ දේ කරන්නට ගියාම නිසි පරිදි මුදල් එන්නේ නැත්නම් අපි ඒක අතේ තියෙන මුදල් දාන්න ඕනේ. එහෙම නැත්නම් අපේ බැංකුව දැනට අනුමත කරපු මොනවා හරි කෙටි කාලින චක්‍රීය ණය පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි ආයෙ බැංකුවට ගිහිල්ලා ණය මුදල් ලබා ගන්නට ඕනේ. දැන් මේ ක්‍රමවේදයේ දිගින් දිගටම කරන්නට ගියොත් වෙන්නේ අපේ සේල්ස් වැඩි වෙනවා.
නමුත් ඒ වගේම debtors ලා වැඩි වෙනවා. හැබැයි debtor collection එක අඩු වෙනවා. debtor collection එක අඩු වෙනකොට අතන මුදල් ගලා ගෑම අඩු වෙනකොට අපි බාහිරින් ලබා ගැනීම කරනවා ණය. ඊට පස්සේ මේ සයිකල් එක කොහොම චක්‍රයක් දෙකක් තුනක් යන්න මොකද වෙන්නේ? අපේ දැන් තොග වැඩිවීමක් ඒ වගේම ණය ගැතිය වැඩිවීමක් වෙනවා. නමුත් මේක කාලය යනකොට වෙන්නේ ණය ගැතියන් වැඩිවීම නමුත් ණය අය කර ගැනීම නොහැකියාව නිසා ණය අය කර ගැනීම නොහැකියාව නිසා එතනදී බොල් ණය බවටපත් වෙනවා. එහෙම නැත්නම් වැඩි කාල සීමාවක් ගන්නවා. මුදල් අඩුවීමක් සිද්ධ වෙනවා. ඊළඟට මේ පැත්තෙන් වැඩිපුරම liabilities හැටියට අපි සල්ලි ලබා ගත්තා වුණත් තොගය ගත්තා වුණත් දැන් අපිට වෙන්නේ නිසි ප්‍රමාණයේ මුදල් ලබා ගැනීමේ අපහසුතාවය. එතකොට නිසි ආකාරයට ණය අය කර ගැනීමත් නැති වෙනකොට ද්‍රවශීලතා ප්‍රශ්නයක් මෙහිදී එනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අපි ඊළඟ රවුමේදී එහෙම නැත්නම් ඊළඟ රවුමේදී නිෂ්පාදනය කරන්නට යනකොට අපිට මේ නිෂ්පාදනය හරියට කරගන්න බැරි වෙනවා. එතකොට අපි ගාව ගොඩක් වෙලාවට මේ තියෙන තොගය කාලයත් එක්කම හිමින් සෙරේ ඩිටියෝරේට් වෙලා අහකට යන්න පටන් ගන්නවා. මොකද දැන් අපිට මේ තොගය ෆිනිෂ් ගුඩ්ස් කරත් ෆිනිෂ් ගුඩ්ස් දැන් විකුණ ගන්න කට්ටිය නෑ. මොකද අරගොල්ලෝ සල්ලි අපිට දීලා නෑ. ඒතකොට අපි දැන් මෙතන මේක තියාගෙන ඉන්නකොට ඊට පස්සේ අරගොල්ලන්ගේ රික්වයර්මන්ට් එක කේටර් කරනවා අපේ කම්පිටිටර්ස්ලා මාකට් එකේ. මොකද දැන් අපි බඩුව දෙනවා නම් අපි කියනවා අපිට සල්ලි දෙන්න කියලා තුන්වෙනි ආරය විතර වගේ යනකොට. නමුත් අපේ කස්ටමර්ස්ලා කියනවා නෑ අපිට මේ වෙලාවේ සල්ලි දෙන්න අමාරුයි තව ටිකක් කල් දෙන්න. එතකොට අපි මේගොල්ලන්ට බඩු දෙන්නේ නෑ. අපිට මෙතන ස්ටොක් එක තියෙනවා ඩිටියෝරේට් වෙලා අහකට යන පට්ටමට එනවා. අපේ එතකොට තරඟකරුවෝ මොකද කරන්නේ? තරඟකරුවෝ කෙලින්ම සපයනවා අර කියන ගණදෙනු කරුවන්ට. ඒ වැඩින් වෙන්නේ අපේ මාකට් එක නැති වෙලා අපි තවදුරටත් අමාරු තත්යකටපත් වෙනවා. මුදල් ගලායමක් වෙන්නේ නැහැ. නමුත් මෙහි මුදල් ගෙවීමක් සිදු කරන්න ඕනේ. බොල් ණය ඒ වගේම අපිට අපේ ගාව තොගය නිසි පරිදි කළමනාකරණය කරන්න බැරි වුණාම අපි ව්‍යාපාරයක් හැටියට අපි බිස්නස් ලොස් එකක්. ඒ වෙනතන ට්‍රේඩින් ලොස් එකක් බවට පත් වෙනවා. ඕක තමයි සාමාන්‍යයෙන් අපි අධි වෙළඳාම කියලා අර්ථ දක්වන්නේ සහ අධි වෙළඳාමේ ලක්ෂණ හැටියට අපි දකින්නේ. ඒක ප්‍රමාණවත්ද වත්සලා? Oh sir, thank you. Right. අපි එහෙමනම් ඉදිරියට සාකච්ඡා කරමු. It 17 September question number 6 මම හිතන්නේ මේක අපි සාකච්ඡා කරේ නැහැ නේද? මේක අපි කරාද? ගිය සතියේදී අපි බැලුවේ නැහැ නේද මේක? ගිය සතියේ බැලුවේ නැහැ සර්. right. එහෙනම් අපි මේක අද මුල්ම ප්‍රශ්නේ හැටියට අපි සාකච්ඡා කරමු. විනාඩි 5ක් 6ක් අරගෙන බලන්න. මොකද්ද මේ ප්‍රශ්නය? මොනවද අපෙන් අහන්නේ? අපි කොහොමද මේකට පිළිතුරු සපයන්නේ කියලා ඊට පස්සේ අපි ටීම් එක ගෲප් එක හැටියට මේක සාකච්ඡා කරමු. විනාඩි 10ක් 15ක් ඔයගොල්ලෝ අතර ගන්න. අරගෙන බලන්න. මොකද්ද මේ ඉස්සලම අපි දැන් අපි සාමාන්‍ය ප්‍රශ්නේ කියවන්න හොඳට ඊළඟට බලන්න මොනවද අපෙන් අහන්නේ. right දැන් මේකෙත් දැන් අධි වෙළඳාම වගේ දෙයක් කලින් අහන එකම ආයෙත් අහනවා. එතකොට ඔයගලන්ට දැන් පැහැදිලි සාමාන්‍යයෙන් එක අවුරුද්දක අහපු එකක් තව අවුරුද්දක් දෙකකින් ඉස්සරහට අහනවා කියන එක. right එතකොට එතම ලකුණු පහක් අපිට දැන් මෙතනම නිකන් ගිවන් වගේ මේ ප්‍රශ්නේ. right ඊළඟට බලන්න මේකේ මොනවද අහලා තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ මුලින්ම ප්‍රශ්න වලින් ඊළඟට අපි යමු ගානේ මොනවද තියෙන්නේ කියලා සාකච්ඡා කරන්න. විනාඩි 5ක් බලන්න ඕගොල්ලෝ අරගෙන කොහොමද මේ ප්‍රශ්නේ අපි උත්තර සපයන්නේ කියලා. අපි බලමු දැන් මොකක්ද එතකොට මේකේ මූලික වශයෙන් අපි බලමු 1 2 3 4 ප්‍රශ්න ටිකට ගියොත් පළවෙනි ප්‍රශ්නේදී අහනවා ණය ලබා දිය යුතුද නැද්ද තීරණය කිරීමට ප්‍රධාන මූල්‍ය අනුපාතයන්ගේ ප්‍රවණතාවය ඇඟීමට ලක් කරන්න. 1 2 එහෙම කරාට පස්සේ මේකට ණයක් දෙනවද නැද්ද කියලා ඔබේ තීරණය කියන්න.
දැන් ඔබේ තීරණයට එක්ක ණය ලබා දෙනවා ණය ලබා දෙන්නේ නැහැ. එතකොට එහෙමනම් ණය ලබා දෙනවා නම් අපි මෙන්න මේ සාධක සපයනවා. ණය ලබා දෙන්නට දෙන්නේ නැහැ කියලා තීරණය කරොත් මොනවද අපි දැන් තවදුරටත් මේක කළ යුත්තේ? ඒ කියන්නේ අපිට දැන් ණය දෙනවා කියලා කරන්න පුළුවන් එක ක්‍රමවේදයක්. එහෙම නැත්නම් ණය දෙන්නේ නැත්නම් අපිට තවත් මොන හරි දෙයක් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. අදිවෙළඳාම කියන්නේ මොකද්ද? ප්‍රතිවිපාක සාකච්ඡා කරන්න. ඊළඟට අන්තිම එක මූල්‍ය විශ්ලේෂණයක් කරනකොට ගණදිනුකරගේ අදිවෙළඳාම දැනගත හැකි කෙසේද? සුදුසු දර්ශක කෙටියෙන් විස්තර කරන්න. ඒ කියන්නේ එතකොට ඇත්තටම 3-4 තනි කර අදිවෙළඳාම 1-2 මේක සාකච්ඡා. දැන් අපි මේ වගේම ප්‍රශ්නයක් තමයි කලනුත් සාකච්ඡා කරේ. දැන් ඔයගොල්ලන්ට හිතෙනවා ඇති දැන් මේ වගේ ප්‍රශ්නයක් දෙකක් කරාට පස්සේ ඒ එකම දේ තමයි අනිත් පැත්තකට ඒක අහන්නේ කියන එක. ඒතර මම එදා පැහැදිලි කරා මෙන්න මෙහෙම දේවල් ටිකක් කරන්න ඕනේ. දැන් මේක ගත්තොත් මුලින්ම අපි දැන් මේ ටේබල් එක ඉවැලුවේට් කරගන්න ඕනේ. ටේබල් එක ඉවැලුවේට් කරනකොට මම එදා කිව්වා දැන් 14 15 16 දැන් වමේ සිට දකුණට දකුණේ සිට වමට කියන එක ගොඩක් වැදගත්. අපි හිතුවොත් මේ වමේ සිට දකුණට කියන එකයි දකුණේ සිට වමට යන්න ගියොත් එම අපිට දැන් අවස්ථා දෙකක්. ඒ කියන්නේ මේක දැන් අපි හිතමු 2016 15 14 කියන එක අපි 14 15 16 හිතුවොත් තනිකරම වැරදි දෙයක් අපි රීඩ් කරන්නේ. ඒක නිසා ගොඩක් වෙලාවට මම එදා කිව්වා ඊතලයකින් දැන් 14 15 16 නම් මෙතනින් කෙලින්ම උඩින්ම ඊතලයක් ගහගන්න. දැන් අපි මේ පැත්තට තමයි මේ පටන් ගන්න මේ සිට ඉදිරිය විකාශන. ඒතර අපි දන්නවා රයිට් මේක බලුව ගමන් ඔන්න පටන් ගන්න මේ කොනේ ඉවර වෙන්නේ මේ කොනේ. ඒතර මේ අතර ඊතලයක් ගැහුවා. ඊළඟට මම කිව්වා මේ එක එක රෝ එකේ යනකොට බලන්න වර්ධනයක්ද එහෙම නැත්නම් අපගමනයක්ද එහෙම නැත්නම් වෙනස් නොවීමක්ද. දැන් අපි ගත්තොත් ජංගම අනුපාත 1.19 2.5ට වර්ධනය වෙනවා 1.2ට අඩු වෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට දැන් මේක න අර ස්ටැග්නේට් කියලා කිව්වත් කමක් නැහැ, චේන්ජ් එකක් නැහැ. ෂණික අනුපාත 0.43 40ට බහිනවා. එහෙනම් ගොඩක් වෙලාවට 15ට ඇරෝ එකක් දානවා. ණය එකතු කිරීමේ කාලේ 18 22 27 නරකයි. එතකොට ඒකත් අපි දානවා වැඩිවීමක් වෙලා තියෙනවා. පිරිවැටුම් අනුපාතය 8 7 5 එන්න අඩු වෙලා තියෙනවා. පිරිවැටුම් අනුපාතය ඒක ඩවුන් ඇරෝ. එතකොට දැන් අපිට අප ඩවුන් ඇරෝ සහ ස්ටැග්නේට් කියන එකේ මාක් කර ගන්නවා. එතකොට දෙවෙනි පියවරත් අපි ඉවරයි. තුන්වෙනි පියවරට අපි ගිහිල්ලා බලනවා වම් පැත්තට ගිහිල්ලා මේ මොනවත් ගැනද දැන් මූල්‍ය අනුපාත රාශියක් තියෙනවනේ. ජංගම ෂණික අනුපාත, එතකොට සාමාන්‍ය ණය එකතු කිරීම, තොග පිරිවැටුම, ඒ වගේ ගොඩක් තියෙනවා. එතකොට ජංගම ෂණික අනුපාත කියලා කියන්නේ මොන අනුපාත වර්ගයක්ද? ඒකේ මොකක් ගැනද අපිට මූලික වශයෙන් කතා කරන්නේ? මොකක් ගැනද සාමාන්‍යයෙන් එතෙන්දී අපි කතා කරන්නේ? මොන අනුපාත වර්ගයේද? liquidity. So එතකොට liquidity ගැන අපේ අදහසක් තියෙනවා. ඊළඟට අපි ඊට පොඩ්ඩක් පල්ලෙහාට ගියොත් අපිට මොකද්ද තියෙන්නේ? සාමාන්‍ය ණය එකතු කිරීම, තොග පිරිවැටුම කියලා කියන්නේ කාර්යක්ෂමතා අනුපාත. ඊළඟට මුළු ණය, දිගු කාලීන ණය, ප්‍රාග්ධන හිමිකම් අනුපාත කියලා කියන්නේ තෝලන අනුපාත, right? එහෙම නැත්නම් ආවරණ එහෙම නැත්නම් තෝලන වගේ. ඊළඟට දල ලාභ, ශුද්ධ ලාභ, මුළුවත්කම්, වත්කම් මත ප්‍රතිලාභ කියලා කියනවා ලාභදායක. එතකොට මෙතන අනුපාත 4ක් ගැන සාකච්ඡා කරනවා. එතකොට අපිට දැන් අර අනුපාතයන්ගේ ප්‍රවණතාවය ගැන ඇඟීමකට ලක් කරනකොට අපිට හරිම පහසුයි මෙන්න මෙතන තියෙන ඒවා 4ක් හෝ 3ක් ගැන කතා කරන්න. දැන් එතකොට අපි මූලික වශයෙන්ම පළවෙනි පියවර අපි කිව්වා 14 15 16 කොහොමද තියෙන්නේ කියලා හඳුනාගත්තා. දෙවෙනි පියවර ලයින් බයි ලයින් ගිහිල්ලා හඳුනාගත්තා. තුන්වෙනි පියවර අපි හඳුර ගන්නවා එක අනුපාත වර්ග. දැන් වම් පැත්තේ ඔක්කොම ලියා ගන්න. එතකොට දැන් මේක දිහා දැක්ක ගමන්ම අපිට සෑහෙන ප්‍රමාණයක තීරණයක් එනවා. මේ මුදල් එහෙම නැත්නම් මේ කියන ලාභදායක නැත්නම් ලාභ සහ ශේෂපත්‍රය අපිට දුන්නට පස්සේ මේකෙන් සෑහෙන ප්‍රමාණයේ අදහසක් දැන් අපිට ගන්නට පුළුවන්. දැන් අපි බැලුවොත් ඔයගොල්ලෝ මොනවද මේ ගැන යෝජනා කරන්නේ? දැන් අපි බැලුවොත් මුලින්ම කියනවානේ අනුපාත ප්‍රවණතාවය ගැන ලක්. ඒතර මේ 4 ගැන සාකච්ඡා කරන්න ලයින් 4ක් ලියන්න පුළුවන් අපිට. ප්‍රවේශීලතාව ගැන, කාර්යක්ෂමතාව ගැන, තෝලනය ගැන, ලාභදායකත්වය ගැන. මේ 4 කියලා ලයින් 4ක් ලියලා ඕවරෝල් මොකද වෙන්නේ කියලා තව ලයින් එකක් ලියුව ගමන් ලකුණු 5ම ලබා ගන්නට පුළුවන්. නැත්තම් අපි තැනකින් අරන් එහෙම මෙහෙන් ලියුවොත් එම සමහරට ලකුණු 5 නැති වෙනවා. දැන් අපි ගොඩක් මේවා කරනකොට දැන් අර එක්සැමිනර්ට මේක ප්‍රසන්ට් කරන එක තමයි ගොඩක් ඉම්පෝටන්ට්. රයිට්? නැත්තම් හැම ළමයාම හැමදේම ලියනවා. නමුත් අපි දැනගන්න ඕනේ උපරිම ලකුණු 5ම ලබා ගන්නට නම් මොකද්ද කරන්න ඕනේ? මෙතන තියෙනවා අනුපාත ಜಾති 4ක්. 4ම ගැන කතා කරා සහ ඕවරෝල් වලටත් කියන්න පුළුවන් මේ 4 පාවිච්චි වෙනකොට මෙන්න මේ ආයතනය මොන තත්ත්වයක තියෙනවද කියන එක තමයි පස්වෙනි ලයින් එක. ඒක දාපු ගමන් අපේ වැඩේ උපරිම ලකුණු 5ම ලබා ගන්නට පුළුවන්. නැත්තම් සමහරට අපි ලියන විදිහට ලකුණක් දෙකක් තුනක් ඇවිල්ලා නතර වෙනවා. දැන් මේ වගේ වෙලාවට ලකුණු 5ම ගන්න නම් ඒ වගේ දෙයක් කරන්නට ඕනේ. රයිට්.
දැන් මට කියන්නකෝ ද්‍රවශීලතාව පැත්තෙන් ගත්තොත් ඔයගොල්ලෝ මේකට සතුටුදායක නැද්ද? නැත්නම් මොකද්ද තත්ත්වය? මොන වගේ දෙයක්ද ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ? සතුටුදායක නෑ. සතුටුදායක නැහැ. එතකොට ඇයි අපි සතුටුදායක නැහැ කියලා කියන්නේ? අපි බැලූ බැලමටම කියන්න පුළුවන් දැන් ජංගම අනුපාත දල වශයෙන් 1.5ක් ෂණික අනුපාත එකක්වත් තියෙන්න ඕනේ. ඒ දෙකටම වඩා අඩුයි. ඒ වගේම තමයි අපි යම් අර්ධනයක් 2015 පෙන්නුවත් 16 වෙනකොට ආපහු ඒ මට්ටමට වැටලා තියෙනවා ජංගම අනුපාත ෂණික අනුපාත. ඒ 2015 යම් අර්ධනයක් නමුත් 2016 තවත් පල්ලෙහාට වැටලා තියෙනවා. එතකොට අපිට බැලූ බැලමට කියන්න පුළුවන් ජංගම අනුපාතයත් ෂණික අනුපාතයත් ඒ කියන්නේ ද්‍රවශීලතා අනුපාත පිළිගත නොහැකි මට්ටමක් තියෙනවා. ඒ වගේම තමයි ඒකේ වර්ධනයක් සිද්ධ වෙනවා ඍණ පැත්තට. ඒ වගේම තමයි ඉන්ඩස්ට්‍රි බෙන්ච්මාර්ක් වලට වඩා අඩුයි. ඒත් ද්‍රවශීලතා යම් ආකාරයක ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ මෙයාගේ යම් කිසි කෙටි කාලින වත්කම් කළමනාකරණයේදී කෙටි කාලින වගකීම් වලින් නිසි සහයෝගයක් නොලැබෙනවා කියන කතාව ලියන්න පුළුවන් ලයින් නම්බර් 1. ලයින් නම්බර් 2 මොකක්ද? ආරක්ෂමතා අනුපාත වලට මොකද වෙලා තියෙන්නේ? කතා කරන්න ඕනේ දැන් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් දැනුවත් දැන්. එතකොට මේකට උත්තර ටෙක්ස්ට් කරන්න නැත්නම් කතා කරන්න. මොකද්ද දැන් දෙවෙනි අවස්ථාවේදී අපිට කියන්න වෙලා තියෙන්නේ? තොග පිරිවෙන අනුපාතයෙන් වැඩි වෙන එක තමයි හොඳ. නමුත් මේ අඩු වෙලා තියෙනවා. ඔව් අන්න හරි. තොග පිරිවැටුම ඇත්තටම අපි අපේක්ෂා කරනවා එන්න එන්න වැඩි වෙනවා නම් ඒ ඉක්මනට තොගය මූව් වෙනවා. ඒතර ඉක්මනට තොගේ මූව් වෙනකොට ඒකෙදී පිරිවැටුම වැඩි වෙලා මූල්‍ය ප්‍රවාහය වැඩි වෙලා ඒක ව්‍යාපාරයට හොඳ තත්ත්වයක් එනවා. නමුත් දැන් මේකේ අනිත් පැත්තට යනවා. ඒතර මොනවා හරි ප්‍රශ්නයක් නිසා තොග පිරිවැටුම අඩු වෙනවා. ඒ කියන්නේ වැඩි කාලයක් ඔයා තොගේ රඳව ගන්නවා. එහෙනම් අපිට ව්‍යාපාරයට කියන්නේ කාර්යක්ෂමතා පැත්තෙන් යම්කිසි ගැටලුවක් වෙනවා තොග පැත්තේ. එතකොට ණය අය කර ගැනීම දිහා බැලුවොත් ඒකත් අනිත් කාර්යක්ෂමතා සාධකයක්. ඒකට මොකද වෙලා තියෙන්නේ? ඒකත් දින ගන්න එන්න එන්න වැඩි වෙනවා. වැඩි වෙනවා. ඒ කියන්නේ අපිට දැන් ගැටලුවක් වෙනවා ණය අය කර ගැනීම. අර දැන් අර අඳිවෙල දාමේ ලක්ෂණ මේ. අඳිවෙල දාම නිකම්ම පේනවා මේක. දැන් ඒ කියන්නේ මුලින් දවස් 8න් 10න් 15න් තිබ්බක 20 27 30ට යනවා කියලා කියන්නේ ණය ගැතියන් අපිට ණය ගෙවන කාල සීමාව එන්න එන්න වැඩි කරනවා. දැන් අපිට මුදල් එන්නේ නැහැ. ඔක බොල් ණය බවට පත් වෙන්න හැකියාවක් තියෙනවා. එතකොට මූල්‍ය ප්‍රවාහවල අපිට ගැටලුවක් තියෙනවා. එහෙමනම් කාර්යක්ෂමතා අනුපාතවලත් අපි යම් ආකාරයක පසුබෑමක් දක්වන්නට ලැබෙනවා. රයිට්. ඊළඟට අපි ගත්තොත් තෝලනය එහෙම නැත්නම් කොහොමද ණයට ස්කන්ධය එහෙම නැත්නම් ණයට හිමිකම් කොයි ආකාරයකටද වර්ධනය වෙලා තියෙන්නේ එහෙම නැත්නම් කොයි ආකාරයේ ප්‍රවණතාවයක් පෙන්වනවද තෝලන අනුපාත මොකද වෙලා තියෙන්නේ සතුටුදායකද සතුටුදායක නැද්ද දැන් දිගු කාලෙන් ණයට ප්‍රාග්ධන හිමිකම් අනුපාත ගත්තොත් 0.33 0.32 0.31 ඒතර ඒක ඇත්තටම කියන්නේ දිගු කාලීනව මෙතන මේගොල්ලෝ ගැටලුවක් නැහැ. කියන්නේ අපි ගත්තොත් ණයට හිමිකම් කියන එක යම් මට්ටමක 100ට 30ක පවත්වාගෙන යනවා. ඒක සතුටුදායක දෙයක්. හැබැයි අනිත් පැත්තේ මොකද වෙලා තියෙන්නේ? මුළු ණය එන්න එන්න වැඩි වෙනවා. කොහොමද මුළු ණය වැඩි වෙන්න පුළුවන්? කොහොමද මේක වැඩි වෙලා ඇත්තේ? ඕගලන්ට අර මීට මොහොතකට කලින් කතා කරා වත්සලහ ප්‍රශ්නෙට මම දුන්න උත්තරේදී මම කිව්වා යම් කිසි දෙයක්. අධිවෙළඳාමේ යම් කිසි ලක්ෂණයක් තියෙනවා. ඒ ලක්ෂණය මෙතන පෙන්නනවා. කාර්ක ප්‍රාග්ධන ණය අරගෙන නැති. අන්න හරි. කෙටි කාලීන ණය මෙතන වැඩි වෙනවා. ඒක පැහැදිලිව පේනවා මොකද යට ලයින් එකේ දිගු කාලීන ණය එන්න නොවෙනස්ව තියෙන්න. එතකොට මුළු ණයට ප්‍රාග්ධනයෙන් වැඩිවීමක් වෙනවා කියලා කියන්නේ කෙටි කාලීන ණය අරගෙන ව්‍යාපාරය කරන්නට යනවා. ඇත්තටම ඒක තමයි අධිවෙළඳාමේ එක ලක්ෂණය. ණය ගැතිය වැඩි වෙනවා ණය කාල සීමාව වැඩි වෙනවා නැත්නම් තොගේ එකතර නතර වෙන්න පටන් ගන්නවා දිගු කාලින කෙටු කාලින ණය වැඩි වෙනවා එතකොට මේ අධිවෙළඳාමේ ලක්ෂණ තමයි මෙයා පෙන්නන්නේ එතකොට ඒකත් එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි මොකද කෙටි කාලින අරගෙන ණය මේක වර්ධනයක් කරගන්නට ගියාට වර්ධනයක් සිදු වෙන්නේ නැහැ ඒතර ඒකත් අපිට ගැටලුවක් කියලා හඳවා ගන්න පුළුවන් මොකද මේ ගන්න හැම ණයටම පොලිය ගෙවන්න ඕනේ ඒ වගේම ණය ආපසු ගෙවන්න ඕනේ ණය ආපසු ගෙවන්න යම් කිසි තත්ත්වයක් නම් මූල්‍ය ප්‍රවාහයෙන් ඕනේ දැන් මූල්‍ය ප්‍රවාහයෙන් එක තමයි නතර වෙන්නේ තොගේ එකතන නතර වෙනකොට ඒ වගේම ණය ගැතියෝ සල්ලි නොගෙවන අවස්ථාවන් වලදී. රයිට්. තුන්වෙනි ලයින් එකත් කිව්වා. හතරවෙනි ලයින් එක.
ලාභදායකත්වයට මොකද වෙලා තියෙන්නේ? එහෙම නැත්නම් මුළු වත්කම් පිරිවැටුම්, වත්කම් මත ප්‍රතිලාභ. ඒව මොකද වෙලා තියෙන්නේ? ඒවත් කාලයත් එක්ක අඩුවීමක්, හීනවීමක්, අපගමනයක්. එතකොට ලාභදායකත්වයේ යම්කිසි ගැටලු ටිකක් තියෙනවා කියන එක තමයි මේ ලයින් එකේ පෙන්නන්නේ. එතකොට ඕවරෝල් අපිට මොකද්ද සඳහන් කරන්න වෙන්නේ? හතරවෙනි වෙනි පස්වෙනි ලයින් එක. මේ ව්‍යාපාරය යම්කිසි ගැටලු සහගත තත්වයකටපත් වෙනවා කියලා අපිට පේනවා ලාභදායකත්වයෙන්, ද්‍රවශීලතාවයෙන්, කාර්යක්ෂමතාවයෙන් තෝලනය ගත්තොත් ඒ හතරම අපි පිළිගන්න මට්ටම. එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රි බෙන්ච්මාර්ක් එකකටත් වඩා වෙනස් ආකාරයකට වෙනස් වෙලා යම් ආකාරයක ගැටලු සහගත තත්වයක් මෙතනදී පෙන්눔 කරනවා කියන එක අපිට පැහැදිලි කරන්නට පුළුවන්. හරි? ඒක තමයි මේකට අපිට දෙන්න තියෙන උත්තරය. දැන් ඔයගොල්ලෝ හිතනවාද දැන් ඒ වගේ උත්තරයක් මේකට ලියා ගන්න පුළුවන් කියලා? මොකද අපි මේ 3 වෙනි 4 වෙනි ගාන හදන නිසා. මොකක්ද ඔයගොල්ලෝ හිතන්නේ? මොකද එක්කෙනයි මට උත්තර දෙන්නේ. මොකද අනිත් අය මං හිතනවා මේක දැන් දැනුවත් නිසා ඒගොල්ලෝ අපිට උත්තර දෙන්නේ නැහැ. ඒක පුළුවන් කියලා හිතාගෙන දැන් මට ඇත්තටම ඒකත් මොකද දැන් ඔයගොල්ලෝ සද්ද නැතු ඉන්නවා කියලා කියන එකෙත් තේරුම් දෙකක් තියෙන. ඒක මොකුත් තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේක යම් ආකාරයකට දැනුවත් වීමක් තියෙනවා. මොකද මෙතනදී අර ලකුණු 20 දී හැමදාම අහන මැන්ඩටරි ක්වෙස්චන් එකක් තමයි මේක. අපි මේක හරියටම කරගන්නට ඕනේ. එහෙම නැත්නම් ප්‍රශ්නේ වෙන්නේ අර ලේසි ලකුණු ටිකක් මිස් වෙන්න පටන් ගන්නවා. දැන් මේ අපි ක්වෙස්චන් 4ක් 5ක් කරනකොට අපි පැහැදිලි කරගන්න ඕනේ අපිට නොහැකියාව මොකක්ද? අපිට අඩුපාඩු මොනවද? එක්සැමිනර් ප්‍රසන්ට් කරන්න තියෙන මොකක්ද කියන එක අපි පැහැදිලි කරගන්න ඕනේ. ඒතර ඔයගලන්ට ගැටලු තියෙනවද මේ ප්‍රශ්නේදී? එහෙම නැත්නම් මේ ප්‍රමාණය ප්‍රමාණවත්ද? පැහැදිලිද මේ ප්‍රශ්නට අදාළ මේ අපි සාකච්ඡා කරපු ප්‍රමාණය? මේකේ අර මේ දෙවෙනි කොටසේ ඒකේ උත්තරේට දැන් තීරණය කුමක්ද කියලා අහලා ඒක එහෙම වුණත් ණය ලබා නොදීමට තීරණය කළත් මේ ණය දෙන්න ගියොත් මොනවද නිර්දේශ කියලා අහනවනේ. එහෙම මොනවද? ඔව් ඒකට අපි එමු. මම මේ පළවෙනි එකේ අහන්නේ දැන් මොනවා හරි ගැටලු තියෙනවද තාම? පළවෙනි එකේ අපිට ඩන්ද ඔක්කොම? පළවෙනි එක නම් හරි සර්. හරිනේ. දිලිනි, හර්ෂණී, ජෙහාන්, කසුනි මොකද ඔයගොල්ලෝ කියන්නේ? ඔයගොල්ලන්ට ඕකේද? ඒ වගේ උත්තරයක් හදාගන්න පුළුවන්ද? ප්‍රශාන්ති, නිෂා, ලක්ෂිත ඕකේද මේ ප්‍රශ්නේ? එහෙම නැත්නම් මේ ප්‍රමාණවත්ද නැද්ද? රයිට්. අනිත් අයට කොහමද? සඳනී, සෙව්වන්දි, ජෙහාන් thank you, වත්සලා ඕකේ රයිට්. ඔයගොල්ලෝ සද්ද වහලා හිටියට ඔයගලන්ට පුළුවන් නිසායි මේ සද්ද වහලා ඉන්නේ. රයිට්, no problem. හරි, එහෙනම් අපි ඊළඟ කොටසට යමු. ඊළඟ කොටසේ දැන් අපි බලමු මොකද්ද ඒකේ අපිට දෙන්න තියෙන උත්තරේ. ඒකේ පළවෙනි දේ තියෙනවා ණය ලබා දිය යුතු නැද්ද පිළිබඳ. ඒ කියන්නේ ඉස්සෙල්ලාම අපි හිතමුකෝ මේකට ණයක් දෙන්න ඕනද නැද්ද කියන එක. අපි හිතමු දැන් බැලූ බැලමටම මේකට උත්තර දෙකක් දෙනවා. එකක් තමයි ණය ලබා දිය යුතුයි කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් ණය ලබා දෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. අපි මුලින්ම ගමු ණය ලබා දිය යුතුයි කියලා. එහෙම හිතුවොත් ඇයි ඔයගොල්ලෝ මේකට ණය ලබා දිය යුතුයි කියලා කියන්නේ? ඇත්තටම මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? මේ පුද්ගලයා නිසි පරිදි කාර්ක ප්‍රාග්ධන කළමනාකරණය නොකරලා අවදි වෙළඳාම කියන තත්ත්වයටපත් වෙලා දැන් ව්‍යාපාරයේ බංකොලොත් වෙන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. එතකොට අපිට එකක් පුළුවන් රයිට් මේ ඔක්කොම රේෂියෝස් දැන් අපි හිතමු අනිත් පැත්තට ගියා කියලා. ඔක්කොම නෙගටිව් නේ. ඒ නිසා මේකට ණය ලබා දිය යුතු නැහැ. මොකද තවදුරටත් මේ ව්‍යාපාරයේ අපිට ගොඩ ගන්නට විදිහක් නැහැ. ඒක නිසා මේ අලුතෙන් ණයක් ලබා දෙන්නට අවශ්‍ය නැහැ කියලා ඔයාට පැත්තකට වෙන්න පුළුවන්. එහෙම කියලා ඊළඟට මෙයා ස්ට්‍රෙන්තන් කරන්න තව ටිකක් අපේ බැංකුවේ ආරක්ෂාව එහෙම නැත්නම් බැංකුව තවදුරටත් මේක රිකවරි මෝඩ් එකට යනකොට බැංකුව ආරක්ෂා කර ගැනීම සඳහා කියන ක්‍රමවේදය අපිට යන්න පුළුවන් ඒක. අපි නිකන් අනිත් පැත්තෙන් පොසිටිව් ගත්තොත් මෙයාට ණයක් ලබා දිය යුතුයි කියලා හිතුවොත් මොනවද අපිට යෝජනා කරන්නට පුළුවන්? මූලික බැලුවොත් ඇයි මෙයාට ණයක් ලබා දිය යුත්තේ? නැත්තම් මෙයාට මොකද්ද විය හැක්කේ? දැන් මෙයා කෙටි කාලින් ණය වැඩි වෙලා තියෙනවා. කෙටි කාලින් ණය වැඩි වෙනකොට ওই කෙටි කාලින් ණය මැචුර් වුණාම ගෙවන්න ඕනේ. ඔක දැන් ගෙවන්න ගියාම මෙයාට අතේ මුදල් දැන් නැහැ. මොකද තොගේ එක තැන පල් වෙනවා. ණය ගැතිව සල්ලි ගෙවන්නේ නැහැ. එතන මෙයා බැංක්‍රෆ්ට් වෙනවා. මොකක්ද අපිට මේ නිසා මේ කරන්න පුළුවන් දේ?
මොකද්ද කළ යුත්තේ සහ කළ හැක්කේ? long term facility එකක් මගින් support හරියට හරි. දැන් මෙයාට ඇත්තටම අපි ගත්තොත් දිගු කාලින ණයට ප්‍රාග්ධනය ගත්තොත් තාම 130යි. අපි දන්නවා 60-40 කියන්නේ 60ක් වුණත් අපිට දිගු කාලිනව යන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා දිගු කාලීනව ණය ලබාගෙන ඒවා ගෙවන විදිහ හෝ ඒවා කළමනාකරන විදිහ හොඳයි. එහෙනම් අපිට කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි දැන් මේ දීලා තියෙන කෙටි කාලීන ණය වලින් කොටසක් දිගු කාලීන බවට පත් කරලා මොකද දැන් ට්‍රේඩින් ලොස් එකක් වෙලානේ තියෙන්නේ. ෂෝට් ටර්ම් ලෝන් ගන්නවා මේ පැත්තෙන් අපිට අවශ්‍ය කරන ජංගමවත්කම් නැහැ. ඒ නිසා දිගු කාලීන යම් ප්‍රමාණයකට කෙටි කාලීන ණය දිගු කාලීන බවට පත් කරලා ගෙවීමට සලස්වන අතරතුර යම් ආකාරයක කෙටි කාලීන ණයක් අමතර කොන්දේසි මත පනවලා මේ ව්‍යාපාරය අරන් යෑමේ හැකියාවක් තියෙනවා. ඒක තමයි අපිට දෙන්න පුළුවන් පොසිටිව් පැත්ත. දැන් අපි ඒක කොහොමද කියලා සාකච්ඡා කරොත් දැන් තියෙන STL ටිකක් කන්වර්ට් කරපු ගමන් long term වලට මොකද වෙන්නේ? නිකාම මෙයාගේ current ratio එක improve වෙනවා. ඇයි short term loan ටිකක් ගලවනවා long term වලට දානවනේ. ඊට පස්සේ අපි තව short term loan ටිකකුත් පිළිගත හැකි මට්ටමකට දෙනවා. දීලා මොකද කරන්නේ? අපි කියනවා හරි cash flow එක අපිට එවන්න ඕනේ. checks ටික අපිට deposit කරන්න ඕනේ. එතකොට ඔයා විකුණන මෙන්න මේ අපි හිතමු බයස්ලා ක්ලස්ටර් කරලා කවුද හොඳ කවුද නරක කාගේද චෙක් රිටර්න් කියන අය අයින් කරලා ඒ ඩේටා බුක් එක සුද්ධ කරගෙන ඒත් එක්ක තමයි ඔයා දැන් ගණදෙනු කරන්නට ඕනේ. ඊළඟට ඔයාගේ ක්‍රෙඩිටර්ස්ලා ගත්තොත් ඒ ක්‍රෙඩිටර්ස්ලාට සල්ලි දෙන එකත් බැංකුව හරහා අපි කන්ට්‍රෝල් කරලා දෙන්න පටන් ගන්නවා. හැමෝටම මේ ක්‍රෙඩිටර්ස්ලාගේ account එකට අපි දෙනවා. ඒගොල්ලෝ තමයි අපිට බඩු දෙන්නේ එතකොට. ඒතර ව්‍යාපාරය කරගෙන යනවා. අර ඩේටර්ස්ලාගෙන් දෙන චෙක්ස් ටික අපි මෙතන ඩිපොසිට් කර ගන්නවා. සමහරලාට එයාගේ සේල්ස් ටර්නෝවර් එක අපිත් එක්ක රූට් කරන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මාසෙකට එහෙම නැත්නම් වීක් එකකට එන සේල්ස් ටර්නෝවර් එකෙන් යම්කිසි කොටසක් අපි අයින් කර ගන්නවා ඒ ණය මුදලක් ගෙවන්නට. දිගු කාලේ ණය මුදලක් ගෙවන්නට. අන්න ඒ ආකාරයට අපිට කරන්නට පුළුවන් ණයක් දෙනවා නම් කොහොමද දෙන්නේ? මොකක් සඳහාද දෙන්නේ? මොකද්ද කොන්දේසි කියන එක තමයි පළවෙනි එකට උත්තරේ. දෙවෙනි එක තමයි ණය මුදලක් නොදෙනවා නම් එහෙමනම් අපි මොකද්ද මෙතන කළ හැක්කේ? ණය මුදලක් නොදෙනවා නම් එහෙනම් මොකද්ද අපිට කළ යුත්තේ? එතකොට ණය මුදලක් නොදෙනවා නම් අපි කියනවා දැන් තියෙන තත්ත්වයේ යටතේදී යම් ප්‍රමාණයකට මේ ව්‍යාපාරයත් බේරගෙන බැංකුවත් බේරගෙන ආ හැකි ක්‍රමවේදයකට යන්නට ඕනේ. කියන්නේ ණය අවදානමක් දැන් තියෙනවා. මෙතන ලික්විඩිටි රිස්ක් එකක් තියෙනවා. ලාභදායකත්වය නැහැ. කාර්යක්ෂමතාවය අඩුයි. එහෙම නැත්නම් තෝලනය වැඩි. එහෙමනම් යම් අඩුපාඩුවක් තියෙනවා. එතකොට එහෙමනම් අපි උත්සාහ ගන්නට ඕනේ එකක් තමයි යම් ආකාරයක වත්කම් තියෙනවා නම් ඒ වත්කම් ගෙනල්ලා මේ දැන් තියෙන తত্ত্বය ආරක්ෂා කර ගන්නට අමතර වත්කම් අරගෙන අපේ සුරකුම් වල తত্ত্বය හෙළ දමා ගැනීමක් එක. දෙක අපිට කරන්න පුළුවන් මෙයා සතු යම්කිසි වත්කම් තියෙනවා නම් ඒවා unnecessary ඒවා නම් ඒ කියන්නේ ඒවෙන් ලොකු දායකත්වයක් ව්‍යාපාරයට සපයන්නේ නැත්නම් ඒවා විකුණලා යම් මුදලක් අරගෙන ඒක ව්‍යාපාරයේ කාර්ය ප්‍රාග්ධනය සඳහා යොදා ගැනීමේ හැකියාවක් තියෙනවා. තුන්වෙනුව අපිට පුළුවන් දැන් මේ ව්‍යාපාරය කරනකොට සමහරවිට මෙයාගේ ව්‍යාපාරය තුල තියෙන හැම ප්‍රොඩක්ට් එකක් හැම සර්විස් එකක්ම ඉදිරියට ගෙන යන්නේ නැතුව යම් ප්‍රමාණයක් එකක් හෝ දෙකක් අඩු කරලා ඉතුරු ටික ඉදිරියට පවත්වාගෙන යෑමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මෙයාගේ සේවක සංඛ්‍යාව ගත්තත් සියලුම සේවකයන් එක ගමනක් යන්නේ නැතුව යම් කිසි ආකාරයකට අවශ්‍යම සේවකයන් එක්ක ඉදිරියට ගමන් කරනවා. ඉතුරු අය මේ සමාලාට අපි වන්දියක් දෙන්න හෝ යම් ප්‍රමාණයක් අයින් කරන්න හෝ දෙයක් කරන්නට. ඒතර ඒකෙන් තමයි අපි කියන්නේ මැනේජ් කරන්න පටන් ගන්න. අලුත් ලෝන් දෙන්නේ නැහැ. හැබැයි තියෙන తত্ত্বය වර්ධනය කිරීමේ උත්සාහය. එහෙම නැත්නම් කලමනාකාරීත්වය වෙනස් කිරීමක්. රයිට්? එහෙම නැත්නම් දැන් සමහර වෙලාවට දැන් මෙයාට ඇත්තටම මේ කරගෙන යනකොට මෙයාගේ විෂය දැනුම, කලමනාකරන දැනුම, වෙළඳපොළ දැනුම මදි වෙන්න පුළුවන්. එතකොට අපි පුළුවන් ද බලන්න තව මේ දැනුම තියෙන පුද්ගලයෙක් මෙතෙන්ට ගේන්න. එහෙම නැත්නම් අපි දන්න බයස්ලා සප්ලයර්ස්ලා මෙයාට සම්බන්ධ කරන්න මේ ව්‍යාපාරයට. ඒතර අන්න ඒ වගේ දේවල් ටිකක් අපිට කරලා පුළුවන් මේ කියන පුද්ගලයා මේ කියන ව්‍යාපාරයට අලුතෙන් ණයක් දෙන්නේ නැහැ. හැබැයි තියෙන ටික අපි මැනේජ් කරනවා. රිහැබිලිටේට් කරන්න පටන් ගන්නවා.
පළවෙනි එකේදී අපි සාකච්ඡා කරේ අලුතෙන් ණයක් දෙනවා. ඒ දෙනකොට මොනවද තියෙන ක්‍රමාන්තය? දෙවෙනි එකේ අපි සාකච්ඡා කරන අලුතෙන් ණයක් දෙන්නේ නැහැ. හැබැයි තියෙන එක මැනේජ් කරන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කිරීම කියන එක තමයි අපි කල්පනා කරේ. පැහැදිලිද? මොනවා හරි ගැටලු තියෙනවද? right. තුන්වෙනි එක අහනවා අධිවෙළඳාම ව්‍යාපාර ආයතනික අධිවෙළඳාමෙන් ඇති ප්‍රතිවිපාක අපි උත්තරෙත් බලන ගමන් සාකච්ඡා කරමු එක. අධිවෙළඳාම සඳහා දැන් ඇත්තටම අපිට ඒකට ගත්තොත් ඒකට උත්තරයක් පුළුවන්. කලින් පාරක් අපි සාකච්ඡා කරපු එකම කරන්නට පුළුවන්. තියෙනවද බලමු එක. අනිතනක මෙතන නැහැ. එතන මේක දාලා නැහැ. දැන් මෙන්න මේ වගේ දෙයක් තමයි අධිවෙළඳාම දැන් 17 සෙප්තැම්බර් පේපර් එකේ උත්තරේ නිකන් තියෙනවා මෙන්න මේ වගේ දේවල්. දැන් අධිවෙළඳාම කියන එක අපි ගිය සතියේ සාකච්ඡා කරේ ඒක ඩෙෆිනිෂන් එක අපි ලයින්ස් දෙකකින් විතර ලියමු. ඊට අමතරව ප්‍රතිවිපාකත් මෙයා සම්බන්ධ කරන මෙන්න මේ වගේ දේවල් ටිකක්. වැටුප් වේතන ගෙවීමේ දුෂ්කරතා. ණය ගැතියන්ට ඉක්මනින් ගෙවීම සඳහා ඇතිවන බලපෑම හේතුවෙන් මෙය ගනුදෙනුකාර සබඳතාවලට හානිකර විය හැකිය. ණය හිමියන්ට ගෙවීමට ඇති දුෂ්කරතා සහ භාණ්ඩ සේවාව නෙළඳාම් සඳහා සහ නිෂ්පාදන සඳහා ලබා ගැනීම දුෂ්කර වීම. දැන් පළවෙනි එක කියන්නේ දැන් ඒ ව්‍යාපාරය තුල සිටින එයාගේ වැඩ කරන අපි හිතමු සේවකයා අවින්ට මේ වැටුප් වේතන ගෙවන්න බැයි මොකද කෑෂ් ෆ්ලෝ එක නැහැ එක. ඒක තමයි ණය ගැතියෝ. දැන් මගේ ඩෙටර්ස්ලට මම පුෂ් කරනවා මට සල්ලි ගෙවන්න කියලා මම පුෂ් කරනවා මොකද මම හිර වෙලා. එතකොට ඒගොල්ලොත් එක්ක අපේ තියෙන වෙළඳ සම්බන්ධතා ගැටලුවක් තියෙනවා. ණය හිමියන් ඉන්නවනේ. එතකොට දැන් ඒගොල්ලෝ භාණ්ඩ සේවා සපයන්නේ නැති වෙනවා මගේ පේමන්ට්ස් ඩිලේ වෙනකොට. එතකොට මුලින්ම මගේ ලේබර්ස්ලට එහෙම නැත්නම් මගේ සේවිකාවන්ට ඊළඟට මගේ බයර්ස්ලට ඊළඟට මගේ සප්ලයර්ස්ලට ඊළඟට බදු ගෙවීම හිඟ දැන් මම රජයට ගෙවන බදු ඒවට යම් කිසි ගැටලුවක් වෙනවා. එතකොට එතනින් මට ප්‍රෙෂර් එකක් එනවා. ඊළඟට මුදල් ලබා ගැනීම පිණිස විශාල වට්ටම් මත භාණ්ඩ විකුණීම සිදු වෙනවා. දැන් මට දැන් අපි ගත්තොත් දැන් මම නිෂ්පාදනය කරලා ඉවරලා දැන් මම බලන් ඉන්නවා. විකුණන්න කෙනෙක් නැහැ නේ මට දැන්. ඩෙටර්ස්ලට ඇත්තටම දුන්නට වැඩක් නැහැ මට සල්ලි ගෙවන්න. ඒතර මම අලුත් ඩෙටර් කෙනෙක් ගාවට යනවා නම් මම එතකොට ඩිස්කවුන්ට් කරනවා. මොකද මට සල්ලි එපේ. රුපියල් 100ට දෙන එක මම හරි 30% ඩිස්කවුන්ට් හරි කමක් නැහැ. මට රුපියල් 70. කොස්ට් එකට වඩා තව රුපියලක් දෙකක් උඩින් තමයි මම විකුණන්නේ. ඒතර ලොකු ඩිස්කවුන්ට් එකක් වට්ටමක් දෙන්න සිද්ධ වෙනවා මට. ඒතර ඒකෙන් මට යම් පාඩුවක් සිද්ධ වෙනවා. මිලදී ගැනීමේ පිරිවැය ඉහළ යාම. තෝරාගත් සැපයුම්කරුවන් පමණක් ණය සම්පාදනය කරන හේයින් විශාල තොග මිලට ගැනීම අවස්ථා ගිලිහී යාම සහ කඩිනම් ගෙවීම සඳහා වට්ටම් උපයෝගී කර ගැනීම. ඒ මොකක්ද? දැන් මට දැන් මගේ සාමාන්‍යයෙන් එදා මෙදා අතුරු හිටපු බය සප්ලයර්ස්ලාගෙන් දැන් තොරව මට පොඩි ඒවා ගන්න සිද්ධ වෙනවා. දැන් මට අරයගෙන් ගන්න විදියක් නැහැ මම එයාට පේමන්ට් එක කළා. එතකොට දැන් තව පුද්ගලයෙක්ගෙන් මම ගන්නකොට මට ඒක ඉක්මනට ඕනේ මේ ව්‍යාපාරය අල්ලගෙන යන්න. ඒතර යාට දෙනකොට අර වගේ බල්ක් සප්ලයි එකක් නැහැ, බල්ක් ඩිස්කවුන්ට් එකක් නැහැ, අර වගේ ක්වොලිටි නැති වෙනවා, ටයිමින් සප්ලයි නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මම යාට දීලා එතකොට යාට ඉක්මනට අපි ඩිස්කවුන්ට් එකක් ඒ කියන්නේ අපි කියනවා දැන් බඩු ටික අරගෙන එයා මට කියනවා රයිට් දවස් 15ක් 20කින් වගේ සල්ලි දෙනවා නම් මෙච්චරක් කරනවා. එහෙම නැත්නම් දවස් 30කින් දෙනවා නම් තවත් කතන්දරයක් දෙනවා. නමුත් එතකොට අපි අර දැන් කලින් කියන්නේ මාත් එක එදා මෙදා තුරු හිටපු අයගේ තියෙන වට්ටම් වලට වඩා වෙනස් හදිස්සිය කෙනෙක් අපිට. ඒ වගේම කෑෂ් වල විතරයි මම බඩු ටික දෙන්නේ. ඒ ලෙවල් එකට යා එන්න පටන් ගන්නවා. නමුත් මේ කෑෂ් වලට විතරක් කරනකොට මට කෑෂ් වල අපහසුයක් තියෙනවා. දැන් මම තව කෙනෙක් ගාවට යනකොට රයිට් එහෙමනම් එයා ඩිස්කවුන්ට් එකක් සාකච්ඡා කරනවා. තව ටිකක් එතකොට එහෙමනම් මම වැඩිපුර කාලයක් යනකොට මගේ කොස්ට් එක වැඩිපුර එතෙන්ට යන්නට සිද්ධ වෙනවා. ඊළඟට සමස්ත වශයෙන් මූල්‍ය ප්‍රවාහ වලට බලපෑමක් සිද්ධ වෙනවා. ඒ වගේ අපි ඕවර්ऑල් බැලුවට පස්සේ අපිට යම් ආකාරයක යම් ගැටලුවකට තත් වෙනවා මේ අධිවෙළඳාමක් සිද්ධ වීම නිසා. එතකොට ඒක දැන් අපි කලින් පාර දෙව අධිවෙළඳාම මොකද්ද? ඒක යම් අපි හඳුනා ගන්නේ කෙසේද කියන ප්‍රශ්නේ මෙතෙන්ට ආවහම එතකොට දැන් මේක ඇත්තටම
ඒ අධිවෙළඳාම කියන එක ඩිෆයින් කරා තුන්වෙනි එකේ අධිවෙළඳාමේ ලක්ෂණ හතරවෙනි එකෙන් ඇහුවා. අමතරව ඇහුවා අධිවෙළඳාමෙන් ඇතිවිය හැකි ප්‍රතිවිපාක. අපි දැන් අධිවෙළඳාම කියන එක දා සාකච්ඡා කරනකොට කරපු කොටස මෙයා ප්‍රශ්න හැටියට අහනවා. ඒතර අපි උත්තරේ දෙනකොට අපිට හරි ලේසි. මුලින්ම බලන්න අධිවෙළඳාම නිසා කවුද ඉම්පැක්ට් වෙන්නේ? මුලින්ම මම ව්‍යාපාරේ. මගේ සේවක සේවිකාව. බයර්ස්ලා, සප්ලයර්ස්ලා, ආණ්ඩුව එහෙම නැත්නම් ටැක්ස් ගෙවන කට්ටිය. ඒතර ඔය ටිකම වාට ලිව්වොත් කරුණු පහක් වාට ඇවිල්ලා. ඊට අමතරව කියන්නේ බැංකු කරුවෝ අනිත් පැත්තේ. right? එහෙම නැත්නම් EPF ETF වගේ දේවල් ගෙවන ඒවා. නැත්නම් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් අපි water electricity bill ගෙවන දේවල්, utility bills. දැන් ඔය වගේ ගත්තොත් ඔය පහක් හයක් අපේ අපිට හොයා ගන්නට පුළුවන්. ඒතර ඒගොල්ලන්ට මොකද්ද වෙන්නේ කියන එක තමයි මේ අහන්නේ. ප්‍රශ්නෙට උත්තරේ ඒ විදිහට තමයි අපි දාන්න ඕනේ. දැන් එකපාර මෙතනදී කල්පනා කළා ව්‍යාපාරයකට සම්බන්ධ වෙන ස්ටේක් හෝල්ඩර්ස්ලා කවුද? ඒ එක ස්ටේක් හෝල්ඩර්ස් සිදුවේ හැක්කේ මොනවද? මූලික වශයෙන්ම සේවක සේවිකාවන්ට, සප්ලයර්ස්ලට, බයර්ස්ලට, ව්‍යාපාරයක් හැටියට මට, ටැක්ස් ගවර්න්මන්ට් ඔතොරිටිස් වලට, බැංකු අනිකුත් ආයතන වලට, ඊට අමතරව අලුතෙන් එන සප්ලයර්ස්ලට, අලුතෙන් එන බයර්ස්ලට. ඒකත් අපිට අවශ්‍යයි. දැන් මොකද දෙගොල්ලෝ ඉන්න අය හිර වෙලා නම් අලුතෙන් එන බයර් කෙනෙක් ආව ගමන් එයා කියනවා රයිට් මම ගන්නම් හැබැයි මට ලොකු ඩිස්කවුන්ට් එකක්. අලුතෙන් එන සප්ලයර් කෙනෙක් කියනවා මම දෙන්නම් හැබැයි මට කෑෂ්. එහෙම නැත්නම් පරක්කු වෙනවා නම් මට මෙන්න මේ විදිහට මට අමතරව ගෙවන්න කියලා. දැන් පැහැදිලිනේ. එතකොට ඒ වගේ දැන් මේ ප්‍රශ්නයක් දැක්ක ගමන් ගොඩක් අමාරුයි කියලා හිතන්නට එපා. හැම වෙලේම බලන්න බේසික් එකට යනවා. කවුද මෙතන සම්බන්ධ කරුවා? ඒගොල්ලන්ට කොහොමද බලපාන්නේ? දැන් මම එදා ප්‍රශ්නයක් කතා කරනකොට කිව්වා දැන් කාර්ක ප්‍රාග්ධනය සම්බන්ධයෙන් කතා කරනකොට කාර්ක ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද කියලා කියනකොට ඉස්සෙල්ලම එකපාර බැලුවොත් අපි කලබල වෙලා බය වෙලා ප්‍රශ්න ගොඩක් එනවා. එහෙම නැත්නම් කාර්ක ප්‍රාග්ධනය කියලා කියන්නේ තොගේ තියෙනවා. ණය ගැතියන් තියෙනවා ණය හිමියන් තියෙනවා. ඒතර ඔය එක එකට මොකද්ද වෙන්නේ කියලා කල්පනා කරපු ගමන් ඔයාලට උත්තරයක් එනවා. right? එතකොට තොගේ අපි ගත්තොත් දැන් ණය ගැතියෝ දැන් කාර්ක බලපාන සාධක අභ්‍යන්තර සාධක කියපුවම ওই තුනනේ තියෙන්නේ. නැත්නම් තොගේ අපි කාලයක් තියා ගන්නවද නැත්නම්? නැත්නම් අපි තොගේ කොයි ආකාරයකට කළමනා කරන්නේ? එහෙම නැත්නම් අපි ඒකට කියනවා චක්‍ර එෆිෂියන්සි එක නැත්නම් සයිකල් එක ගැන කතා කරොත් මොකද්ද වෙන්නේ? එහෙම නැත්නම් ණය ගැතියන්ට දෙන දින ගණන, right? එහෙම නැත්නම් ණය ගැතියන් දෙන වට්ටම්, එහෙම ණය ගැතියන් කොහොමද කළමනාකරණය කරන්නේ? ඒකෙන් තව විදිහට බලපාන. ඒ වගේම තමයි ක්‍රෙඩිටර් කන්ට්‍රෝල් එක. ක්‍රෙඩිටර්ස් කොහොමද කන්ට්‍රෝල් කරන්නේ? ක්‍රෙඩිටර් කන්ට්‍රෝල්, ඩෙටර් කන්ට්‍රෝල්, ස්ටොක් කන්ට්‍රෝල් කියලා ගත්ත ගමන්ම ওই තුනෙන්ම උත්තර තුනක් ඇවිල්ලා ඉවරයි. ව්‍යාපාරයක කාර්ක ප්‍රාග්ධනයට බලපාන අභ්‍යන්තරික සාධක කියලා. එකපාර කල්පනා කරොත් ওই තුන අපිට ඔලුවට එන එකක් නැහැ. නමුත් හිමින්සරේ ඉඳගෙන මේ කැලි තුනෙන් මෙන්න මෙහෙමයි එන්නේ කියලා සාකච්ඡා කරොත් අපිට උත්තරයක් එතන තියෙනවා. අපි අවසානයකට ගියොත් ගණදෙනුකරුගේ මූල්‍ය විශ්ලේෂණයක් සිදු කරනකොට ණය විශ්ලේෂකයෙකු ගණදෙනුකරුගේ අධිවෙළඳාම් පිළිබඳ දැනගත්තේ දැන් එතන අහනවා අර රෝග ලක්ෂණ ටික කොහොමද මේක හඳුනාගන්නේ? කොයි ආකාරයකටද අපි මේ හඳුනගන්නේ මේ ගණදෙනුකරුවෙක් එහෙම නැත්නම් අධිවෙළඳාම තුළ සිටිනවා කියලා. මම ඒකත් පැහැදිලි කරන්න. එකක් තියෙනවා. ණය ගැති රැස්කිරීම කාලය කෙටිවීම සහ ණය හිමියන්ට ගෙවීම කාලය දිගු වීම. right. එතකොට ණය හිමියන්ට වැඩි කාලයක් අපිට allow කරන්න වෙනවා. මොකද අපිට අතේ සල්ලි නැහැ. ඒ වගේම තමයි ණය ගැතියන්ගේ රැස් කරන්නට කියන්නේ අපිට අතට එන මුදල් ප්‍රමාණය මත අර කලින් කරා වගේ ණය ගැතියන්ගේ කියන්නේ ඩෙටර්ස් ලගෙන් අපිට සල්ලි එන්න ලොකු කාලයක් ගත වෙනවා. හරි ඒ වගේම තමයි ඒක නිසා අපිට අතට ලැබෙන මුදල් ලැබෙන ප්‍රමාණය අඩුවීමක් සිද්ධ වෙනවා. එක. ඒ වගේම තමයි ණය හිමියන්ට ණය ගෙවන්නට ලොකු කාල සීමාවක් ගත වෙනවා. එතන නිසා අපි දකිනවා යම් ආකාරයේ ලක්ෂණයක් පේනවා. ඊළඟට විකුණුම් පිරිවැටුම් නිෂ්පාදන ඉහළ යාම හා ඊට අනුරූප කාර්ය ප්‍රාග්ධනයට ඉහළ නොයෑම ආන්නේ. දැන් සේල්ස් වැඩි වෙනවා. ඒ වගේම තමයි නිෂ්පාදනය වැඩි වෙනවා. හැබැයි ඊට අනුරූපව කාර්ය ප්‍රාග්ධන මට්ටම ඉහළ යන්න විදියක් නැහැ. මොකද අරවා අපි සේල්ස් වැඩි වෙනවා ක්‍රෙඩිට් එකට. මම කලින් කිව්වා වගේ. මුදල් එන්නේ නැහනේ. ඒතර කෑෂ් එන්නේ නැහැ. එතකොට එහෙම නැත්නම් හරි විදියට නම් සේල්ස් වැඩි වෙනවා, කෑෂ් එනවා, ස්ටොක් වැඩි වෙනවා, ඒරවම යනවා. අර 80-20 මම කිව්වා වගේ. ඒක 50-50 ආවම එන්නේ
සේල්ස් වැඩි වුණාට අනිත් පැත්තෙන් අපිට තේරුමක් නැති වෙනවා මොකද මුදල් එන්නේ නැති නිසා. මුදල් සම්පත් ලබා ගැනීම සඳහා ස්ථාවර වත්කම් විකුණන්න සිද්ධ වෙනවා. දැන් අපිට කෑෂ් නැහැනේ අතේ. එතකොට බැංකුවට හැම වෙලෙම යන්නත් බෑනේ. එහෙමනම් අපි අතේ තියෙන ඇසෙට් විකුණන්න වෙනවා මුදල් ලබා ගන්නට. බැංකු ණය ඉහළ යෑමක්. අයි දැන් කෙටි කාලේ ණය වැඩි වෙන්න රිස්ක් එක වැඩි වෙනකොට බැංකු ණය සඳහා තියෙන පොලිය නැත්තම් බැංකු ණය ප්‍රමාණය ඉහළ යනවා. මුදල් ප්‍රවාහ ප්‍රකාශනය දක්වන පරිදි මුදල් ජනනය සියුම් ලෙස දැන් කෑෂ් ෆ්ලෝ ජෙනරේෂන් එක අඩු වෙන්න පටන් ගන්නවා. දැන් මුලින් තිබ්බා මෙන්න මේ ඩේටාස්ට ගෙවනවා කාලයත් එක්ක දැන් ඩේටාස්ටගෙන් කලෙක්ෂන් එක අඩු වෙන්න අපිට කෑෂ් ෆ්ලෝ එක පල්ලෙහාට වැටෙනවා. ඒ වගේම ඩෙට්ස් පේ කරනවා. ඉන්ට්‍රස්ට් කොස්ට් එක වැඩි වෙනවා. එහෙනම් මූල්‍ය ප්‍රවාහය අඩු වෙනවා. ඒ වගේම තමයි බැංකුවේ ගණදෙනු කරුවෙක් නම් අර එදා කිව්වා වගේ මෙන්න මේ වගේ දේවල්. ජංගම ගිණුම් නිතර අයිර වෙනවා. OD වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි TODs අපි වැඩිපුර ඉල්ලන්න පටන් ගන්නවා. ඒ වගේම ඩෙට් බැලන්ස් එක එහෙම නැත්නම් OD බැලන්ස් එක එන්න වැඩි වෙනවා. එතකොට මාසික ගිණුම් මාසික ගෙවීම් හැරීමක් සිද්ධ වෙනවා. ගැරන්ටීස් ක්ලේම් කරනවා වෙන්න පුළුවන්. චෙක්ස් රිටර්න් කරන වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ දේවල් අපිට මේ අතිවෙළඳාම තියෙන ව්‍යාපාරයක දකින්නට හම්බෙන ලක්ෂණ. එතකොට දැන් අපෙන් ආයෙ වගේ එකක් ඇහුවොත් දැන් මේ ඔයගොල්ලන්ට පාස් පේපර් එක බලනකොටත් උත්තරේ තව ටිකක් පැහැදිලි වෙයි. නමුත් දැන් ආයෙ ඒ වගේ ප්‍රශ්නයක් අහන්න දෙන chance එක වැඩි. දැන් මේ 2017 ඇහුවා 2020 මේ ප්‍රශ්නේ මෙහෙම අහන්න පුළුවන්. අධිවෙළඳාම් කියන්නේ මොකද්ද? අධිවෙළඳාම් හඳුනාගන්නේ කොහොමද? අධිවෙළඳාම් වල තියෙන ප්‍රතිවිකාප මොනවාද? ඒවට අපි සපේ හැපි උත්තර මොනවාද? එහෙම නැත්නම් මේ ව්‍යාපාරය තුල එහෙම නැත්නම් මේ වගේ P&L balance sheet එකක් දීලා මෙතනින් ඔබට අධිවෙළඳාම් හඳුනාගත හැකිද? දැන් මෙන්න මේ වගේ දෙයක් අනිවාර්යයෙන්ම ආයෙ ඊළඟට අහන්නත් පුළුවන්. මොකද මේ වගේ එකක් අර කියන්නේ සදාකාලිකයි. ඕනම ව්‍යාපාරයක කාරක ප්‍රාග්ධනය නිසි පරිදි කළමනාකරණය කරේ නැත්නම් මේ වගේ දෙයකට අපිට එළඹෙන්නට සිද්ධ වෙනවා. ඒතකොට ඒක තමයි යා පැහැදිලි කරන්නේ අපි කොහොමද අධිවෙළඳාම හඳුනාගන්නේ ප්‍රතිවිපාක කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක. right. එතකොට දැන් මේ දෙවෙනි ප්‍රශ්නේ මේ අධිවෙළඳාමත් එක්ක මම නිකමට හිතනවා මේ වගේ දෙයක් ඉදිරියටත් අපිට අහන්නට පුළුවන්කමක් තියෙයි කියලා. right. මොන හරි ගැටලු තියෙනවද මේ අපි සාකච්ඡා කරපේ ඊළඟ ප්‍රශ්නෙට අපි යන්නට කලින්. Right, Sampath, okay. What about others? Anuradh, Dilini, Harshani, Gihan, Kasuni. පැහැදිලිද? ඒ වගේ ප්‍රශ්නයක් ආයවුත් අපිට කරන්නට පුළුවන්ද? අනිත් අයට කොහමද? ලක්ෂිත, ප්‍රශාන්ති, සඳනි, ඔල්ලා okay? right. එවනම් අපි තව right dealing thank you. අපි එහෙමනම් තව ප්‍රශ්නයක් මෙන්න මේක අපි අටෙන්ඩ් කරමු. මේක ටිකක් හොඳ එකක්. දැන් මෑතකදී ආපු එකක්. පොඩි වෙලාවක් ගමු මේක ටිකක් ඉස්සෙල්ලාම පළවෙනි කොටස. අපි ඒක අනිත්වට යන කලින් විනාඩි 5ක් විතර වගේ අරගෙන ඔයගොල්ලෝ බලන්න පළවෙනි එක සාකච්ඡා කියන්නේ හදන්න ඊට පස්සේ අපි ඒක සාකච්ඡා කරමු ඊළඟට දෙවෙනි එකට මේක ටිකක් වෙලාව අරගෙන කරමු. මොකද ඒක ටිකක් මෑත කාලීනව ආපු ප්‍රශ්නයක් නිසා අපිට සමහරවිට මේ වගේ ප්‍රශ්න මේ මෑත් ආපහු අහන්නට chance එකක් තියෙන නිසා. මම හිතන්නේ මේකේ තාම පේපර් එක නම් ඇවිල්ලා නැහැ. මම ගාව තියෙනවද බලන්න ඉංග්‍රීසි එක හරි. right විනාඩි 5ක් වගේ ගන්න අරගෙන අපි හදලා ඊළඟට ඩිස්කස් කරමු.
හරි විනාඩි 5ක් වගේ ගන්න අරගෙන බලන්න හදලා commercial loan අභ්‍යන්තර බාහිර පරිසර සාධක සාකච්ඡා කරන්න කියලා කියනවා. right මොනවද අපිට අභ්‍යන්තර බාහිර පාරිසරික සාධක කියලා සාකච්ඡා කරන්න වෙන්නේ commercial loan application එකක්. අපිට දැන් customer කෙනෙක් අරන් එනවා loan application එකක්. ඒ loan application එකක් වෙනකොට අපි ඉගෙන ගත්ත MIFID කියන මොඩල් එකක්. M අකුර I අකුර F අකුර E අකුර කියලා. ඒතර ඒකේ තියෙන දැන් F අකුර තමයි අපි ගත්තොත් මේ මූල්‍ය MI E කියලා කියන්නේ කොටසෙන් අභ්‍යන්තර දේවල් තියෙනවා බාහිර දේවල් තියෙනවා. අභ්‍යන්තරික මොනවද අපිට තියෙන්නේ කියලා බලමු. ණය ගන්න පුද්ගලෙක් එනවා. මොන වගේ දේවල්ද? ව්‍යාපාරයේ මෙහෙයුම් ක්‍රියාවලිය. ඔව් අන්න හරි. ව්‍යාපාරයේ කොහොමද මෙහෙයුම් ක්‍රියාවලිය අපිට ඒකට ඇත්තටම කියන්න පුළුවන් මෙහෙයුම් ව්‍යාපාරික ක්‍රියාවලිය. එතකොට සියල්ලම තියෙන එකට අපිට ඕනනම් කියන්න පුළුවන් බිස්නස් ප්ලෑන් එකක් කියලා. හරි? බිස්නස් ප්ලෑන් කියලා කියනවා අපිට ඕන. ඉන්ටර්නල් එකක්. තා මොනවද? අභ්‍යන්තරිකව. අනිත්යට සහභාගී වෙන්න පුළුවන්. දැන් අපි හිතමු කස්ටමර් කෙනෙක් එනවා. ආවහම එයාගේ අපි අභ්‍යන්තරික සාධක මොනවද අපි දකින්නේ? මොනවා කියලාද අපි හිතන්නේ? ඉන්ඩස්ට්‍රි එක සහ මාකට් එක. ඔව් ඉන්ඩස්ට්‍රි මාකට් එක කියන එක අභ්‍යන්තරද බාහිරද? බාහිරද? බාහිර right. එතකොට අපිට දාන්න පුළුවන් මේ පැත්තට එයාගේ ඉන්ඩස්ට්‍රි
මාකට් දැන් මේකේ අපිට කියන්න පුළුවන් මාකට් growth එක මාකට් ෂෙයා එක අරකාරීත්වය competition ඒකත් ගොඩක් වෙලාට බාහිර දේවල්. තව මේ පැත්තේ ගත්තොත් එයාගේ product process එහෙම නැත්නම් එයාගේ organization structure එක වගේ දේවල් අභ්‍යන්තරික දේවල්. තා මොනවද? මූල්‍ය තත්ත්වය අභ්‍යන්තරය. yes මූල්‍ය තත්ත්වය අපි හිතමු ඒකට අපි දාමු financial position. ඒක තමයි ඔය P&L balance sheet cash flow කියන තුනෙන් වෙන්නේ ඒක අභ්‍යන්තරික දේවල්. තා මොනවද? products ගැන කතා කරන්න පුළුවන්. එතකොට business plan එක එයාගේ management එක ඒ කියන්නේ management එකේ කළමනාකාරීත්වය එහෙම නැත්නම් එයාගේ හැකියාවන් එහෙම නැත්නම් දක්ෂතා qualifications ඒ වගේ දේවල් බලන්න පුළුවන්. ඊළඟට ඕනනම් අපිට මෙතන දාන්න පුළුවන් business අපි ගත්තොත් product organization ගත්තා business plan business model තව මෙතන දාන්න පුළුවන් key competencies. ඒ කියන්නේ අර අපි කියන වගේ core competencies කියලා අපි කියමු. මූලිකම ඒ කියන්නේ එයා ව්‍යාපාරය තුල මොනවද එයාට හැකි. එයා වැඩිපුරම දක්ෂ. වැඩිපුරම හැකියාවක් තියෙන අංශ මොනවද කියන එක තමයි මේ අපි internally. මොකද ඒක එයාතේ control එකක් තියෙනවා. අපි SWOT analysis ගත්තොත් අපි strengths කියලා කියන්නේ මේ වගේ දේවල්. අනිත් පැත්තට ගියොත් දැන් බාහිරව බලනකොට අපිට දකින්න තියෙනවා industry market අරකාරීත්ව ඊළඟට අපි හිතමු government policies එහෙම නැත්නම් directions නැත්නම් tax ඒ වගේ දේවල් ඊළඟට අපි ගත්තොත් customer changes preferences ඒ කියන්නේ පාරිභෝගිකයන්ගේ ඒගොල්ලන්ගේ කැමැත්ත එහෙම නැත්නම් වෙනස් වීම taste preferences ඒ වගේ දේවල් ඊළඟට අපි හිතමු economy එක එහෙම නැත්නම් නෛතික තත්ත්වයන් එහෙම නැත්නම් අපි දේශපාලනික තත්ත්වයන් ඊට පස්සේ ටෙක්නොලොජි කොහොමද තාක්ෂණික තත්ත්වයන් අන්න ඒ වගේ. එතකොට දැන් මේකෙදි සාමාන්‍ය කරුණු හතරක් හෝ පහක් මේ පැත්තට. කරුණු හතරක් හෝ පහක් මේ පැත්තට. ඒක අවශ්‍ය වෙනවා. දැන් මේ වගේ එකක් ආවහම ටිකක් හිතන්න ඕනේ. දැන් අපි දැන් සාමාන්‍යයෙන් මෑතකදී ආපු ප්‍රශ්න වල අපි දැක්ක දෙයක් තමයි ගොඩක් වෙලාවට අර ප්‍රායෝගික තලයේ ප්‍රශ්නයක් අහනවා එක්සැම් එකේ. right දැන් මෙතනදී අහන අභ්‍යන්තර සහ බාහිර සාධක මොනවාද කියන එක තමයි මේ අහන්නේ. ඒතර අභ්‍යන්තර බාහිර සාධක මොනවාද කියලා අහුව ගමන් ඉස්සෙල්ම කල්පනා කරන්න right. ණය පත්‍රිකාවක් එහෙම නැත්නම් අපි හිතමුකෝ ණය ලබා ගන්න එනකොට අපි කිව්වා ආයතනික ණයක් නම් නිෆට් කියන මොඩල් එක දාන්න පුළුවන්. M අකුර, I අකුර, F අකුර, E අකුර. ඒතර කල්පනා කරන්න right. මොකද්ද E අකුර කියන්නේ? එතන political economical ඔන්න එතනම තියෙනවා බාහිර සාධක ටික E ඒ කියන්නේ environmental කියලා ගත්තොත් pestle model එක දාපු ගමන් ඒ ටික අපි සාකච්ඡා කරේ. Waters 5 forces වගේ දේ ගත්ත ගමන් අපිට සාකච්ඡා කරන්න පුළුවන් වාට බාහිර දේවල්. market එක සම්බන්ධයෙන්. අපි අභ්‍යන්තර බාහුව management එක අභ්‍යන්තරයි. financial අභ්‍යන්තරයි. එතකොට අපි ගත්තොත් අපේ process product employees ලා අභ්‍යන්තරයි. එතකොට අපේ දක්ෂතා හැකියාවන් අභ්‍යන්තරයි. එතකොට අපේ තියෙන අපි උදාහරණයක් ගත්තොත් සම්පත් අභ්‍යන්තරයි. right එතකොට දැන් නිකන් කල්පනා කරනකොට ඔයාලට අදහස් ගලාගෙන එන්න පටන් ගන්නවා. එහෙම නැතු එකපාර දැක්ක ගමන් සමහරට මොනවද මේ කියන්නේ කියලා සමහරට අපි කලබල වෙන්නත් පුළුවන් අපිට උත්තර නැති වෙන්නත් පුළුවන්. right එතකොට ඒ වගේ බාහිර සහ අභ්‍යන්තර කියන කොටසට අපි උත්තරයක් ඒ විදිහට සපයන්නට ඕනේ. ඒ වගේ උත්තරයක් හදා ගන්නකොට එහෙම නැත්නම් මොනවා හරි තව මේ ඕගලන්ට ගැටලු ටිකක් තියෙනවද? දැන් මේ සාකච්ඡා කරපුවක පැහැදිලිද? තවදුරටත් ඒක සාකච්ඡා කළ යුතුයි ඊළඟ කොටසට යන්නට කලින්. පැහැදිලි සර්. right අනිත් පැයට ඕකේ කියලා හිතනවා. right එහෙමනම් අපි දෙවෙනි කොටසට යමු. දෙවෙනි එකේ පළවෙනි එකෙන් පටන් ගමු. right බලන්න ඒකේ මුල් කොටස හදන්න ඒකේ තියෙනවා මේ ආකාරයට 16 17
විස්තරයක් දාලා තියෙනවා අපෙන් අහනවා දල ලාභ සහ ශුද්ධ ලාභ අනුපාත ගණනය කර ආපසු ගෙවීමේ හැකියාව විශ්ලේෂණය කරන්න ඉන්ටර්ප්‍රිට් කරන්න කියලා කියනවා මුලින්ම දල ලාභය සහ ශුද්ධ ලාභය හදන්න බලන්න දල ලාභය සහ ශුද්ධ ලාභය මේක පාවිච්චි කරලා දල ලාභය සහ ශුද්ධ ලාභය හදන්න බලන්න මොකක්ද උත්තරේ අපි 2016 බලමු 2016 GP ratio එක 38යි 35යි 12යි 9.6 right පත්සලා උත්තරයක් තියෙනවා GP ratio එක right අනුරගේ උත්තරේ 2017 54යි 2016 63යි right GP ratio එක බලමු අනිත් අයගේ කොහොමද කියලා කොහොමද අපි GP ratio එක හදන්නේ වත්සලා කොහොමද අපි GP ratio එක හදන්නේ දල ලාභය බෙදනවා ආදායමෙන් right ඒ කියන්නේ දැන් අපි ගත්තොත් 2016 හදන්නේ දල ලාභය මිලියන 14යි 187 බෙදනවා 36යි 461කින් අනුර ඔයා එහෙමද ගත්තේ අනුර මං හිතන්නේ ඔයා cost of sales බෙදුවා වගේ මට හිතෙනවා cost of sales එතකොට අපිට දල ලාභය කියලා කියව ගමන් ලාභාන්තිකය වෙන්නේ දල ලාභය බෙදීම ආදායම එහෙම නැත්නම් පිරිවැටුම එතකොට 14187 බෙදීම 36461 එතකොට 2016 ට අපිට උත්තරය ඇත්තටම එනවා වත්සලාගේ උත්තරේ හරියි right ඒ වගේම ශුද්ධ ලාභය එහෙම නැත්නම් net profit margin එක ගත්තොත් 4398 බෙදීම 36461 2016 2017 3634 බෙදීම 37601 right අනිත්‍යයට ඒක පැහැදිලිද අනිත්‍යයටත් ඒ වගේ උත්තර ආවද වත්සලාගේ උත්තරේ හරි එතකොට ඒක ආවද කියලා බලන්න අපි ඊට පස්සේ ඒක සාකච්ඡා කරමු එතකොට අපි ඒක අහනවත් එක්ක මේක ගණනය කරන්න සහ කොහොමද මේගොල්ලන්ට රීපේමන්ට් කැපැසිටි එක ඉන්ටර්ප්‍රිට් කරන්න කියලා. හැබැයි මෙතනදී පොඩි ගැටලුවක් තියෙනවා. දැන් අපිට සියලුම දත්තමාදී දැන් මෙතන දිහා ගත්තොත් දල ලාභය, ශුද්ධ ලාභය දෙකම 16 සිට 17ට අඩුවීමක් සිද්ධ වෙනවා. එතකොට අපිට ඇත්තටම හරියටම කියන්නට බෑ. මොකද ආදායම වියදම වැඩිවීමක් පිරිවැටුම වැඩි වෙනවා. ඒ කියන්නේ සේල්ස් වැඩි වෙනවා. නමුත් සේල්ස් වැඩි වුණාට ලාභ එහෙම නැත්නම් ශුද්ධ හෝ එහෙම නැත්නම් දල ලාභ ආන්තික අඩුවීමක් සිද්ධ වෙන නිසා හරියටම අපිට කියන්නට බෑ. නමුත් අපිට යම් අදහසක් තියන්නට පුළුවන් රෙවෙනියු එක. ඒ කියන්නේ මේ අපි කියන විදිහට පිරිවැටුම වැඩිවීම නිසා යම් ප්‍රමාණයකට අපිට අදහසක් ගන්නට පුළුවන් මූල්‍ය ප්‍රවාහ ඒ ප්‍රමාණයෙන්ම වැඩිවීමක් සිදු වෙ හැකි නිසා. මොකද මෙතනදි ගත්තොත් අපි ෆයිනෑන්ෂල් එක්ස්පෙන්සස් යම් වැඩි වුණත් ලොකු ප්‍රමාණයක් වැඩි වෙලා නැහැ 16 ඉඳන් 17 වෙනකම්. ඒක නිසා අපිට යම් අදහසක් දෙන්න පුළුවන් මෙයාගේ ණය අපසු ගෙවීමේ හැකියාව පවතී කියන එක කියන්න පුළුවන්. හැබැයි අපිට ගොඩක් ඒක කන්ෆර්ම් කරන්න බෑ හේතුව අනිකුත් ගණනය කිරීම වලට නොගිහි. නමුත් දල වශයෙන් කියන්නට පුළුවන් ආදායම සෑහෙන ප්‍රමාණයකින් වැඩිවීම නිසා
ඒ ආයතනයට ආපසු ණය ගෙවීමේ හැකියාවක් පවතී කියන එක ලියන්නට පුළුවන්. මේ දෙක අඩුවීමක් උනත් කියන එක තමයි අපිට උත්තරේ. හැබැයි ඒක සම්පූර්ණ උත්තරයක් හැටියට කරන්නට නම් තවත් අපිට සාධක අවශ්‍ය වෙනවා කියන එකත් අපිට ලියන්නට පුළුවන්. right. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නය අහනවා calculate the financial leverage and interpret the risk of lending. මොකද්ද මේ financial leverage? මූල්‍ය ලීවරණ කියන එක. right. financial leverage. කොහොමද financial leverage හදන්නේ? මොකද්ද equation එක? total assets divided by equity. financial leverage කියලා කියන්නේ total assets equity එකෙන් බෙදුවම. බලන්න හදලා 16ටයි 17ටයි leverage එක කොහොමද වෙන්නේ කියලා. financial leverage එක අඩු වෙලාද වැඩි වෙලාද total assets divided by equity. සර් ශුද්ධ ලාභ අනුපාතය හොයනකොට සර් බදු පෙර ලාභය ගන්නේ නැත්නම් ආදායම් බදු අඩු කරාට පස්සේද? පසු ලාභය. ශුද්ධ කියලා කියන්නේ සියලුම දේවල් වලට පසු ලාභය තමයි ශුද්ධ. එතකොට දැන් මෙතනදී හැටියට ගත්තොත් ශුද්ධ වෙන්නේ 4398 2016ට 17 3634යි. දැන් අපි හිතුවොත් ඔපරේටින් ප්‍රොෆිට් මෙහෙයුම් ලාභය කියලා ඔයා හරි. බදු වලට පෙර ලාභය තමයි මෙහෙයුම් කියලා කිව්වොත්. ශුද්ධ කියලා කිව්වොත් බදු වලට පසු ලාභය. Part 3 assets divided by equity. The total assets equity වලින් බෙදුවාම 2016 එක උත්තරයක් එනවා 2014 තව උත්තරයක් එනවා. 2016 අපිට ඒවි 2.42ක් 2017ට ඒ 3.22ක්. වත්සල අපෙන් අහන්නේ debt equity ratio ම නෙවෙයි financial leverage කියන එක. ඒ financial leverage එක වෙන්නේ total assets divided by total equity. debt to equity කියන එකම නෙවෙයි. debt to equity කියලා කියන්නේ ණයට හිමිකම්. මෙතන financial leverage එක කියලා කියන්නේ asset to equity. ඔයා හදනවා gearing කියලා but ඒක අපෙන් අහනවා මූල්‍ය තෝරන්නේ financial leverage asset divided by equity. ඒකේදී අර ඔයගොල්ලන් මතක නම් එදා අපි කිව්වේ asset equity එක බලනවා. එතකොට asset equity එක එන්න වැඩි වෙනවා කියලා කියන්නේ ඒ asset මූල්‍යකරණය වෙනවා ණයකින් debts ගන්නවා කියන එක. ඒකෙත් අපි සීමාව ගැන සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් asset දැන් උදාහරණයක් 2016 මේකේ 2.42යි. 17 වෙනකොට 3.22යි. එතකොට දැන් දෙකකට වඩා වැඩි යම් ප්‍රමාණයක් හොඳයි කියලා කියනවා. එතකොට මොකද්ද මෙතන වෙන්නේ? ඇයි asset එක වැඩි වෙලා equity එක අඩු වෙනකොට තමයි මේ ratio එක වැඩි වෙන්නේ. එතකොට වෙන්න පුළුවන් asset මූල්‍යකරණය වෙන්නේ debt එකක් අරගෙන. එතනයි පැහැදිලි වෙන්නේ. දැන් මේක අඩු වෙනවා නම් මොකද වෙන්නේ? අපි තුමු asset equity එක වැඩි වෙන්න asset ඒ මට්ටමේම තියනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම එයා debt එක අඩු කරගෙන යනවා කියන. දැන් asset මූල්‍යකරණය වෙන්නේ debt සහ equity වලින්නේ. total asset is equal to debt and long term liability whatever and equity. එතකොට දැන් asset equity වලින් බෙදනකොට ratio එක එන්නේ වැඩි වෙනවා කියලා කියන්නේ ඒ ආයතනයේ යම් ආකාරයක ණයක් ලබාගෙන තමයි වත්කම් මූල්‍යකරණය කරලා තියෙන්නේ. ඒක නරක නැහැ. හොඳයි. හැබැයි අපි බලනවා එතනදී ඒ ලබා ගන්නා ණය මුදලෙන් ඒ වත්කම් නිසි පරිදි ලබා ගත්තද ඒකෙන් ඉදිරියේදී ලාභය ඒ වගේම පිරිවැටුම සඳහා උපකාරයක් වෙනවද? මොකද දැන් මේක ගත්තොත් ණය ගෙවීමෙත් වැරද්දක් අපි දකින්නේ නැහැ. ඒ නිසා අපිට ඒ මූල්‍ය තෝලනය financial leverage කියන එක වැඩි වුණාට අපි කමක් නැහැ කියන කතන්දරෙන් මෙතනදී කියනවා. මොකද නැත්තම් අපි හිතනවා මේ ගොඩාක් වැඩි වෙන එකත් හොඳ නැහැ. මම එදා පැහැදිලි කරේ. දැන් අපි
ඇසෙට් එක ඉක්විටි එක අපි හිතමුකෝ මුලින් 100 තිබිලා ඉක්විටි එක 20ට බහිනවා කියලා කියන්නේ මොකද්ද? වැඩි ඒ කියන්නේ මුලින් අපි හිතුවා ඉක්විටි එකයි ණයයි දෙක එකතු 100 වෙනකොට ඉක්විටි 100යි ලෝන් බිඳුවයි නම් ඒක ගොඩක් අඩුයි ඒක එච්චර හොඳ නැහැ. හැබැයි ඉක්විටි එක 20කට අඩු වෙනකොට මොකද වෙන්නේ? ඩෙට් එක 80ක් ඇවිල්ලා යටි. ඒතකොට ඩෙට් වැඩි වෙලා තියෙනවා. ඒතකොට ඩෙට් වැඩි වෙනකොට මොකද වෙන්නේ? asset to equity ratio ගොඩක් වැඩි වෙන්න පටන් ගන්නවා. ඒකත් එච්චර හොඳ නැහැ. ඒක යම් තැනක රඳා පවත්වාගෙන යන්න ඕනේ කියන එක තමයි අපි එදා සාකච්ඡා කරේ. right? හැබැයි අපි යම් තැනකදී ඒක 2 හෝ 3 හෝ 4 මට්ටමේ තියාගන්නවා. ඒකේ ධනාත්මක දේ තමයි මෙයා ඉක්විටි ඩෙට් එක පාවිච්චි කරලා ඇසෙට් එකක් අරගෙන ඒ ඇසෙට් එක ක්‍රමානුකූලව ව්‍යාපාරයට යෙදෙනවා නම් ඒකෙන් මූල්‍ය ප්‍රවාහ වැඩි කරගන්න එහෙම නැත්නම් ලාභදායකත්වය වැඩි කරගන්න ආදායම් වැඩි කරගන්නට කාර්යක්ෂමතාව විදිහට පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි කියන කතන්දරය අපිට කියන්නට පුළුවන්. ඒතකොට ඒකට දෙන උත්තරය තමයි මුලින්ම ෆයිනෑන්ෂල් ලෙවරේජ් එක අපි හදනවා total assets equity වලින් බෙදලා 2016 දී total assets equity වලින් බෙදුවම 2.42ක් 2017 දී 3.22ක් කියන උත්තරයකුත් අපි දෙන්නට පටන් ගන්නවා. right? එතකොට අපි දල වශයෙන් 16 17 දී ගත්තොත් ෆයිනෑන්ෂල් ලෙවරේජ් එක නරක නැහැ කියලා කියනක මම හැබැයි 16ට සාපේක්ෂව 17 ප්‍රමාණාත්මක වැඩිවීමක් වෙලා තියෙනවා. ඒ වැඩිවීම වෙන්න හේතුව ඒ අදාළ ආයතනය ණය පාවිච්චි කරලා දිගු කාලීන වත්කම් ලබා ගැනීමක් කරලා තියෙනවා. එතකොට අපි එක කියන යම්කිසි ක්‍රමානුකූලව ක්‍රමවත් සිදු කළ යුතු කටයුත්තක්. ඒකේ ධනාත්මක පැත්ත තමයි ඒ ලබා ගන්නා වත්කම් වලින් ව්‍යාපාරයට කරන ආයෝජනයෙන් දීර්ඝකාලීන ප්‍රතිඵල ලබා ගන්නවා නම් ඒක හොඳයි. එහෙම නොවෙනවා නම් ඒක යම්කිසි අවදානම් තත්යකට යනවා කියලා දෙපැත්තටම තියෙන උත්තරයක් අපිට ඒක ලියන්න සිද්ධ වෙනවා. මොකද අපිට හරියටම කියන්නට බෑ මේ වැඩි වෙලා මේකෙන් ලබා ගන්නා වත්කම් මගින් නිසි පරිදියක් සිදු වෙනවද නැද්ද කියන එක. නිසි පරිදියක් සිදු වෙනවා නම් ඒක හොඳ ඩිසිෂන් එකක්. එහෙම නැත්නම් මේක වැඩිවීම අපි කියනවා එච්චර හොඳ තත්වයක් නෙවෙයි කියලා කියනවා. ඒක තමයි දෙවෙනි ප්‍රශ්නට අපිට දෙන්න තියෙන උත්තරය. අපි තුන්වෙනි එකටත් යමු. ඒකෙන් අපෙන් අහනවා return on equity. return on equity. හදන්න කියලා. return on equity. ඒකත් අපි බලමු. කොහොමද බලන්න return on equity හදාගන්නේ? අන්තිම තුන්වෙනි ප්‍රශ්නේ හිමිකාරීත්වයේ මත ඉපියු ස්කන්ධයේ මත ඉපියු ඒ කොටස් කරුවන්ට වාසිදායකද නැද්ද කියලා සාකච්ඡා කරා. return on equity. ඒකෙත් අපි කියන profit එක equity එකෙන් බෙදුවට පස්සේ එන උත්තරේ. කීයද බලන්න? ගැටලුවක් වුණා මෙහි මේ power cut එකක් වුණා. දැන් ආපහු මම හිතන්නේ ජෙනරේටර් මාරු කරනකොට totally black out එකක්. right මූලික වශයෙන්ම දැන් මට සාකච්ඡා කරන්න උන ප්‍රශ්න ටික ඒ ටික තමයි 2019 මාර්තු වෙනකන්. මම 19 සෙප්තැම්බර් පේපර් එකත් චුට්ටක් ආපහු ගන්න. මොකද මෑතකදී අපිට ආපු ප්‍රශ්න කීපයක් එතන තියෙන නිසා. ඉස්සෙල්ලා මේකෙත් උත්තරේ මම කියලා ඉන්නම්. 19 මාර්තු එකේ return on equity එක හදන්නේ profit එක equity එකෙන් බෙදුවාම දැන් ඇත්තටම profit equity වලින් බෙදුවාම 2016 80කුත් 2017 75කුත් අපිට හම්බ වෙනවා. දැන් ඒක හදනකොට අපි ගමු 2016 දී ලාභදායකත්වය 4398යි. එතකොට ඒ අවුරුද්දේ ඉක්විටි එක මේකේ තියෙනවා ටෝටල් ඉක්විටි එක 5482ක්. එතකොට ඒක අමාරුවක් වෙන්නේ නැහැ. 4398 බෙදීම 5482. එතකොට 16 ඉක්විටි එක ඒ විදිහට හදනවා. 17 ROE එක හදනකොට 3634 බෙදීම 4812 ටෝටල් ඉක්විටි කියලා ෆිගර් එකක් තියෙන එක බෙදලා ගත්තාම හරි. එතකොට මූලික වශයෙන්ම මේ අපිට සාමාන්‍යයෙන් එතනද කියන්න වෙන්නේ දැන්
අවුරුදු දෙකක ගත්තොත් 80ක් 75ක් ROE කියලා කියන්නේ විශාල ප්‍රමාණයක් right ඒකේ හැටියට සාමාන්‍ය දැන් සාමාන්‍ය ව්‍යාපාරවල ගත්තොත් 15 20 30 රේන්ජ් එකේ තියෙනකොට මෙතනදී 80ක විතර වගේ රේන්ජ් එකක තියෙන ROE එකක් හිමිකම් මත ප්‍රතිලාභ තියෙන නිසා ඒක සාර්ථකයි කියලා කිව්වහම ඇති right එතකොට මම දැන් සාමාන්‍යයෙන් එන සතියේදී අපි වෙන ඒරියා එකක් කතා කරමු එතකන් තවත් නිකන් මට හිතෙනවා මේ 19 සෙප්තැම්බර් වල අහපු ප්‍රශ්න කීපයක් තියෙනවා ඒවා අපි ටිකක් සාකච්ඡා කරමු මොකද මට හිතෙනවා ඒවෙන් වැඩිපුර ප්‍රශ්න ටිකක් එන්න පුළුවන් ඒ තියෙන ක්‍රමවේදය කියලා ඒකේ දැන් එක අපි ගත්තොත් ඒක සිංහල පේපර් එක නෑ මට ඔයගලන්ට ෂෙයා කරන්න නමුත් ප්‍රශ්න හැටි සාකච්ඡා කරමු 19 සෙප්තැම්බර් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා Working capital financing is an integral part of credit management in financial institutions, especially in commercial banking across the world. Palawan prashne, explain how a company's permanent working capital needs differ from its temporary or revolving working capital needs. ඒ කියන්නේ අහනවා ප්‍රශ්නයක් ආයතනයක ස්ථාවර කාරක ප්‍රාග්ධනය කොහොමද වෙනස් වෙන්නේ? එදිනදා එහෙම නැත්නම් අපි එකට කියනවා తాවකාලික temporary කාර්ක ප්‍රාග්ධනය తాවකාලික ප්‍රාග්ධනය සහ ස්ථාවර ප්‍රාග්ධනය අතර ඒ වෙනස කොහොමද පැහැදිලි කරන්න කියලා අහනවා. right දැන් අය වගේ ප්‍රශ්නයක් ආවොත් ලකුණු 5ක ප්‍රශ්නයක් කොහොමද ඒක අපි උත්තර දෙන්නේ? මම මේක ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරගෙන පැහැදිලි කරන්නම්. ඇයි එහෙම වෙන්නේ? දැන් ඒකේ උත්තරේ තියෙනවා මෙන්න මෙහෙම. Permanent working capital is the minimum level of current assets which is continuously required by a firm for carrying out its business activities and that cannot be converted into cash in normal course of business. Permanent working capital is either constant or it's increased with the size of the business or its scale of operation. ඒ කියන්නේ මම පැහැදිලි කරනවා මූලිකම මොකක්ද මේ ස්ථාවර ප්‍රාග්ධනය. දැන් සාමාන්‍ය ව්‍යාපාරයක් අපි හිතමු පටන් ගන්නකොටම යම් ආකාරයක කාරක ප්‍රාග්ධනයක් අවශ්‍යයි. ඒතකොට අපි කියනවා කාරක ප්‍රාග්ධනය කියන එක හැම වෙලේම තොගය ණය ගැතියන් ණය හිමියන් එක්ක සම්බන්ධ වෙලා තමයි මේ දේ කටයුතු වෙන්නේ. එතකොට වෙනකොට අපි කාරක ප්‍රාග්ධනය කියන එක විචල්්‍ය එහෙම නැත්නම් తాවකාලිකකදී වෙන්නේ හැම වෙලේම ඒක ෆ්ලක්චුවේට් වෙවි යන්න තියෙන එක. නමුත් කාලයත් එක්ක ඒක ස්ථාවර ප්‍රාග්ධනයක් බවට පත් වෙනවා. ස්ථාවර කාරක ප්‍රාග්ධනයක් බවට පත් වෙන එකට අපි කියනවා permanent working capital කියලා. ඒක වෙන්නේ කොහොමද කියන එක තමයි මේ කියන්නේ. සාමාන්‍යයෙන් ස්ථාවර කාරක ප්‍රාග්ධනය ඒක constant. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක ෆික්ස් ඒක ස්ථිරයි. ඇයි එහෙම වෙන්න හේතුව ඒක ව්‍යාපාරයේ වර්ධනයත් එහෙම නැත්නම් ව්‍යාපාරයේ තියෙන විවිධාංගීකරණයත් එක්ක අවශ්‍ය වෙනවා හැම මොහොතකම යම් ආකාරයක කාරක ප්‍රාග්ධනයක් පවත්වාගෙන යන්න. මොකද මම කියන ඉහළ පහළ යෑම නෙවෙයි. අපි උදාහරණයකට ගමු ක්ලෝදින් ෂොප් එකක් ගියොත් ක්ලෝදින් ෂොප් එකකට ගිහිල්ලා යනකොට අනිවාර්යයෙන්ම දැන් අපි තට්ටු කීපයක ව්‍යාපාර කටයුතු කරනකොට අපි අනිවාර්යයෙන්ම ඒ තට්ටු පහේම යම් ආකාරයක ඩිස්ප්ලේ ස්ටොක් එකක් තියෙන්න බෑ. නැත්නම් කස්ටමර් කෙනෙක් කෙනකොට දැන් මේ හිස් මේකකට ගිහිල්ලා බලලා මට මෙන්න මේක ඕනේ කියලා කියනකොට ඒක අපිට ලැබුණට වැඩක් නැහැ. අපි ඒක කියනවා විචල්්‍ය. එහෙම නැත්නම් ටෙම්පරරි. ඕඩර් එක බේස් කරගෙන, ඩිමාන්ඩ් එක බේස් කරගෙන, සීසන් එක බේස් කරගෙන අඩු වැඩි වෙන්න පුළුවන්. දැන් කස්ටමර්ස් 10ක් આવොත් ඒකට බඩු ටිකක් හැම වෙලේම විකිනෙන ප්‍රමාණය අපි තුමු දිනපතා සතිපතා විකිනෙන ප්‍රමාණයට අමතරව තව ස්ථාවර චීර කාර්ක ප්‍රාග්ධනයක් එතන තියෙන නැත්නම් මිනිස්සු එන්නේ නැහැ. දැන් මේක බැලුවම ඇඳුම් 20යි තියෙන්නේ. 20 ගන්න කට්ටිය එනවා. බැලුවාම බලමට මෙතන ඒක මිනිස්සුන්ට ඇට්‍රැක්ෂන් එකක් එන්නේ නැහැ. ඒ වගේම තමයි නිෂ්පාදන කටයුතු කරන අවස්ථාවක වුණත් අපිට ස්ථීර කාර්ක ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා. ඒතර ඒක වෙන්නේ වර්ධනය වෙන්න පුළුවන්. අපි කරන ව්‍යාපාරයේ ස්වභාවය වෙන්න පුළුවන්. right? ඒක නිසා තමයි මේ ස්ථාවර කාර්ක ප්‍රාග්ධනයක අවශ්‍යතාවය එන්නේ. හරි? එතකොට දැන් මෙන්න මේක වෙන්නේ ඇයි දැන් මේක අපි කියනවා දැන් විචල්්‍ය එහෙම නැත්නම් తాවකාලික කාරක ප්‍රාග්ධනය කියලා කියන්නේ මොකද්ද? කාලයත් එක්ක ඒක අඩු වැඩි වීමක් වෙනවා. අරක කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. ස්ථීර තියෙන එකට අපි කියවා ස්ථාවර ප්‍රාග්ධනයක් කියලා. ඕක තමයි මූලිකම වෙනස ස්ථාවර කාරක ප්‍රාග්ධනය සහ විචල්්‍ය කාරක ප්‍රාග්ධනය. එහෙම කියන ගමන්ම අපි චුට්ටක් ඒක පැහැදිලි කරගමු තවත් උත්තරේ කොහොමද කියලා. Continue to exist for a longer period of time in the business activities. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ඒගොල්ලෝ කියනවා මේක ව්‍යාපාරය තුල සෑහෙන කාල සීමාවක් තුල
පවත්වාගෙන යනවා. එතකොට ඒ ව්‍යාපාර කටයුතු සෑහෙන කාලයක් පවත්වාගෙන යාම නිසා සිදුවන දෙයක් මේක. ඒක පැහැදිලිනේ. දැන් අපි අද පටන් ගන්න බිස්නස් එකකට අපිට ලොකු ස්ථීර කාර්ක ප්‍රාග්ධනයක් නැහැ. හැබැයි අපි අවුරුදු 3ක් 4ක් 5ක් 6ක් තිස්සේ මේක පවත්වාගෙන යනකොට මේ ස්ථීර කාර්ක ප්‍රාග්ධනය ක්‍රමානුකූලව හැදෙනවා කියන එක තමයි එකක් කියන්නේ. Grows the size or volume of business operation. ඒක වර්ධනය වීමක් සිද්ධ වෙනවා ව්‍යාපාරයේ වර්ධනය අනුව. ව්‍යාපාරයේ වර්ධනය ව්‍යාපාරයේ පරිමාව අනුව වර්ධනය වීමක් සිද්ධ වෙනවා ස්ථීර කාර්ක ප්‍රාග්ධනය කියන එක. ඊට පස්සේ any amount over and above the permanent working capital. අතට එයා తాමකාලික කාර්ක ප්‍රාග්ධනය ගැන එයා කතන්දරයක් කියනවා. එහෙම නැත්නම් අපි කියන විචල්්‍ය කාර්ක ප්‍රාග්ධනය. එහෙම නැත්නම් ඔය ටෙම්පරරි කාර්ක ප්‍රාග්ධනය කියන එක වෙනවා අර ස්ථීර කාර්ක ප්‍රාග්ධනයට උඩින් තියෙන කොටසට අපි කිව්වා විචල්්‍ය. නැත්නම් ටෙම්පරරි working capital කියලා. මොකද දැන් අපි කියනවානේ මේ දෙක හඳුනා ගන්න කියලා. දැන් අපි කියනවානේ ස්ථීර ප්‍රාග්ධනය කියලා කියන්නේ මොකද්ද? ඒක ව්‍යාපාරය පවත්වාගෙන කාල සීමාව මත වෙනස් වෙන දෙයක්. ඒතර ව්‍යාපාරයේ වර්ධනයක් එහෙම නැත්නම් ව්‍යාපාර පරිමාවයේ වර්ධනයක් මත ස්ථීර ප්‍රාග්ධනය ඇතිවිය හැකිය. ඊළඟට ගත්තොත් එක බිස්නස් එකකින් තව බිස්නස් එකකට ගත්තත් ඒ ස්ථීර කාර්ක ප්‍රාග්ධන වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් ගාමන් ට්‍රේඩ් එකේ තියෙන විදිහම නෙවෙයි බයින් ඇන්ඩ් සෙලින් බිස්නස් එකක තියෙන ස්ථීර කාර්ක ප්‍රාග්ධනය. ඒතර එක ව්‍යාපාරයෙන් ව්යාපාරයට ඒක වෙනස් වෙන්නට පුළුවන්. හැබැයි ඊට පස්සේ අපි යනවා తాවකාලික එහෙම නැත්නම් ටෙම්පරරි වර්කින් කැපිටල් වලට. ටෙම්පරරි වර්කින් කැපිටල් වලට ගියාට පස්සේ මොකද වෙන්නේ? ටෙම්පරරි වර්කින් කැපිටල් කියලා කියන්නේ ස්ථීර කාර්ක ප්‍රාග්ධනයට වඩා ඉහළින් තියෙන එකක් අපි කියවා ටෙම්පරරි වර්කින් කැපිටල් එකක් කියලා. ඒතර ඒක මොකද වෙන්නේ? කාලයත් එක්ක සීසන් එක අනුව නිෂ්පාදනය අනුව වෙනස් වෙන එකක් තමයි ටෙම්පරරි වර්කින් කැපිටල් එක කියලා කියන්නේ. ප්‍රොඩක්ෂන් ලෙවල් එක අනුව වෙනස් වෙනවා. ටයිම් එක අනුව වෙනස් වෙනවා. එහෙම නැත්නම් සීසන් එක අනුව වෙනස් වෙන්න පුළුවන් දෙයක් අපි කියව ටෙම්පරරි වර්කින් කැපිටල් එකක් කියලා. ඒ වගේම තමයි ඒ තාමකාලික එහෙම නැත්නම් ටෙම්පරරි වර්කින් කැපිටල් එක අපිට අවශ්‍ය වෙනවා ලික්විඩිටි එහෙම නැත්නම් ද්‍රවශීලතා අවශ්‍යතා සම්පූර්ණ කරන්නට. දැන් අපි ගත්තොත් දැන් ස්ථීර කාර්ක ප්‍රාග්ධනය ගොඩක් වෙලාවට ඒක ද්‍රවශීලී නැහැ. මොකද ඒක ගොඩක් වෙලාවට අපිට කෑෂ් වලට හරවන්න බෑ. ඇයි? මොකද ඒක හැම වෙලෙම තිබිය යුතුයි. හැබැයි ටෙම්පරරි වර්කින් කැපිටල් කියන එක අපිට කෑෂ් වලට හරවන්න පුළුවන්. ඩෙටර්ස් වලට හරවන්න පුළුවන්. ඒතර ඒකෙන් තමයි ආය ද්‍රවශීලතාවය කියන්නේ අපිට අවශ්‍ය සුළු කෙටි කාලීන වගකීම් පියවන්නට පාවිච්චි කරන්න පුළුවන් එකක් අපි කිව්වා. ද්‍රවශීලතාව සඳහා ටෙම්පරරි වර්කින් කැපිටල් කියන එක. දැන් මම මූලිකවම කාරණා දෙක වගේ පැහැදිලි කරා. මොකද්ද දැන් අපි සාමාන්‍යයෙන් අපි සාකච්ඡා කරා පර්මනන්ට් වර්කින් කැපිටල් එකක් කියලා කියන්නේ මොකද්ද කියන එක කිව්වා. ඊට පස්සේ ඒක සාමාන්‍යයෙන් කාලයත් එක්ක ව්‍යාපාරයේ පරිමාවත් එක්ක ව්‍යාපාරයේ වර්ධනයත් එක්ක වැඩි වෙනවා කියන කතන්දරය කිව්වා. ඒ වගේම තමයි ව්‍යාපාර කාල සීමාවක් වැඩි වෙන්න ඒක එන්න වැඩි වෙන්න පටන් ගන්නවා කියලා කිව්වා. ඊට පස්සේ අපි කිව්වා ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට ස්ථාවර ප්‍රාග්ධනය කියන එක වෙනස් වෙන්න පුළුවන් කියලා කිව්වා. වෙනස් පරිමාවෙන් තියෙනවා කියන එක කතා කරා. ඊළඟට අපි යනවා తాවකාලික ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද කියලා ඩිෆයින් කරා. ස්ථාවර කාර්ක ප්‍රාග්ධනයට වඩා ඉහළින් තියෙන එකක් අපි කිව්වා ටෙම්පරරි වර්කින් කැපිටල් එක කියලා. ඒ ටෙම්පරරි වර්කින් කැපිටල් කාලය වෙන්න පුළුවන්, ව්‍යාපාරයේ ප්‍රමාණය වෙන්න පුළුවන්, ප්‍රොඩක්ෂන් එක අනුව වෙන්න පුළුවන්, ඒක වෙනස් වෙන්න පටන් ගන්නවා කිව්වා. ඒ වගේම ටෙම්පරරි වර්කින් කැපිටල් එක කියන එක ඇත්ත වශයෙන්ම අවශ්‍ය වෙනවා ඒ ව්‍යාපාරයේ ද්‍රවශීලතාවය ආරක්ෂා කරගන්න. ද්‍රවශීලතාවය කළමනාකරණය කරගන්නට කියන එක අපි කිව්වා. ඒතර ඕක තමයි මූලික වශයෙන්ම අපිට කියන්නට සිද්ධ වෙන්නේ. මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් අපෙන් අහන්න ප්‍රශ්නේ තියෙන්නේ తాවකාලික පරාග්ධනය එහෙම නැත්නම් ස්ථීර ප්‍රාග්ධනය අතර සමානතා එහෙම නැත්නම් විෂමතා. එහෙම නැත්නම් මේ දෙක අතර වෙනස් වීම හඳුනා ගන්න කියලා. ඒතර අපිට කරන්න තියෙන්නේ ස්ථීර කාර්ක ප්‍රාග්ධනය ඩිෆයින් කරනවා. తాවකාලික කාර්ක ප්‍රාග්ධනය ඩිෆයින් කරනවා. ඒක පිළිබඳ ලක්ෂණ දෙකක් හෝ තුනක් අපි සඳහන් කරනවා. ඒතර ඒ වගේ උත්තරයක් තමයි එක්සැමින බලාපොරොත්තු වෙන්නේ. මොකද මේක මම මුලින්ම ගේන්න හේතුුනේ දැන් 19 මාර්තු 19 සෙප්තැම්බර් වගේ වෙනකොට අර ට්‍රෙන්ඩ් එක අර පරණ දේවල්ම තමයි. නමුත් අහන විදිහ වෙනස්. right? ඒක නිසායි මම ඒක සාකච්ඡා කරේ. තව ප්‍රශ්නයක් අහනවා part 2. How can a company be benefited from maximizing the use of trade credit appropriately? ඒ කියන්නේ suppliers ලගේ credit. එහෙම නැත්නම් අපි කියනවා ණය හිමියන්ගෙන් ලබා දෙන ක්‍රෙඩිට් එක අපි කොහොමද ආයතනයකට
ලාභදායක වෙන්නේ වාසිදායක වෙන්නේ දැන් ඒකට කාරණා කීපයක් තියෙනවා මම ඒක එක එක පැහැදිලි කරන්නම් cash flow of the business could be threatened by obtained supply credit ඒ කොහොමද දැන් අපි දන්නවා ආරක ප්‍රාග්ධන කියන එක හැදෙන්නේ ඒ චක්‍රය හැදෙන්නේ ණය ගැතියන් ණය හිමියන් සහ තොගේ එතකොට අපිට දැන් තොගය රඳවා ගන්නවා ණය ගැතියන් රඳවා ගන්නවා කියලා කියන්නේ අපිට යම් ප්‍රමාණයක ආයෝජනයක් මුදල් අවශ්‍යයි. එතකොට අපි හිතමුකෝ ණය හිමියන් අපිට දවස් 20ක් ක්‍රෙඩිට් දෙන්න නැතුව දවස් 40ක් ක්‍රෙඩිට් දෙනවා නම් ඒ කියන්නේ මොකද්ද? මට තව දවස් 20ක් අමතර කාලයක් තියෙනවා ඒගොල්ලන්ට පේ කරන්න. ඒ අමතර කාලයක් තියෙනවා කියලා කියන්නේ අමතර කාලය කොහෙන්ද මූල්‍ය නෙවෙන්නේ? තොගේ සහ ණය ගැතියන් මූල්‍යණයට ඒ දවස් 20 මට පාවිච්චි කරන්න පුළුවන් කියන එක. එතකොට මට දවස් 20ක් මට ඇත්තටම කෑෂ් හොයන්න ඕනේ නැහැ. මොකද අරකල දවස් 20කට පස්සේ සල්ලි ඉල්ලන්නේ. එහෙනම් ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රවාහ ශක්තිමත් කරගන්නට අපිට හැකියාවක් තියෙනවා extended credit. එහෙම නැත්නම් ලබා දෙන ණය ප්‍රමාණය ණය අතිමාව අපිට පාවිච්චි කරොත් සුදුසු පරිදි මූල්‍ය ප්‍රවාහ කළමනාකරණය කර ගැනීම කියන එක. Company does not have to pay upfront. දැන් creditor period එකක් අපිට දෙනවා නම් සල්ලි මුලින් දීලා බඩු ගන්න ඕනේ නැහැ. දැන් මේ දවස්වල අපිට තියෙන අත්දකින්න ගැටලුවක් තමයි creditorsලා කියනවා අපි බඩු දෙන්නම් අපිට සල්ලි ඕනේ. checks වලට නම් බෑ. නමුත් creditor කෙනෙක් කියනවා නෑ මට කමක් නෑ දවස් 30න් 40න් 50න් දෙන්න කියලා මගේ cash flow එක ඉතුරු වෙනවා. ඒකට අපි upfront pay කරන්නට ඕනේ නෑ බඩු ගන්නට කියන එක. 3 supply credit is cost effective than any other means of financing of working capital. දැන් අපිට නැත්තම් අපි කාර්ක ප්‍රාග්ධනයේ මූල්‍යණය කරන්නේ කොහොමද? දැන් debtor stock කියන දෙකම මූල්‍යණය කරන්න තියෙන ක්‍රමවේද කීපයක් තියෙන. එකක් තමයි දීර්ඝ කාලින ණය. එකක් තමයි කෙටි කාලින ණය. එහෙම නැත්තම් අනිත් එක තමයි ප්‍රාග්ධන equity. ඔය තුනම costly නේ. ඔය තුනම එන්නේ equity ගත්ත ලොකුම cost එකක් තියෙනවා. දීර්ඝ කාලින කෙටි කාලින ගත්තත් cost එකක් තියෙනවා. හරිද? එතකොට අපිට creditors ලගෙන් එනවා නම් යම් discount එකක්. creditors ලගෙන් එනවා නම් discount එකක්. ඒකෙන් අපිට පුළුවන් අඩුම පිරිවැයක් දරාගෙන. මොකද එයා සමානට cost එකක් නැතුව තමයි මේ දවස් 20 හෝ 30 දෙන්නේ. ඒතර ඒකට තමයි cost effective ම එන අඩුම පිරිවැයක්. හරි? අඩුම පිරිවැයක් සහිතව මූල්‍යණය එහෙම නැත්නම් මූල්‍යණය කිරීමේ හැකියාවක් තියෙනවා කියන එක තමයි එතනදී පැහැදිලි කරන්නේ. Company can make use of cash for other investment. දැන් creditors ලා සල්ලි ඉල්ලන්නේ ටිකක් පරක්කු වෙලා නම් අපිට ඒ දවස් 20 ඒ තියෙන මුදල් පාවිච්චි කරන්න පුළුවන් අනිකුත් අවශ්‍යතා සඳහා. ඒක දීර්ඝ කාලින වෙන්න පුළුවන්, කෙටි කාලින වත්කම් වෙන්න පුළුවන්, සමහර තව දෙයක් පේ කරන්න වෙන්න පුළුවන්. right? තව business room එකක් යන්න කියන්න පුළුවන්. එතකොට අපිට ඒ ලබා දෙන කාල සීමාව වෙන දෙයකට පාවිච්චි කරන්නට පුළුවන්. Company can buy large volumes for agreed period of time. එහෙමනම් මේ විදිහට credit period එකක් දෙනවා නම් අපි දන්නවා කවද්ද සල්ලි ඉල්ලන්නේ. කවදද මම pay කරන්න ඕන. ඒක මම දන්නවනම් negotiate කරගන්න පුළුවන් නම් මට ලොකු stock එකක් ගන්නත් පුළුවන්. මොකද දැන් අපි හිතුවොත් එයා මට credit දෙන්නේ නැහැ on the spot pay කරන්න කියලා. මම අතේ සල්ලි හොයාගන්න වෙනවා. ඒතර මට limited මගේ purchasing power එක. එයා කියනවා නෑ මම දවස් 20කින් මට සල්ලි දෙන්න කියලා. මට සමහරවිට අපි මිලියන 50ක බඩු ගන්න, මිලියන 75ක බඩු ගන්න. අරගෙන මට මේ ලොකු ස්ටොක් එකේ හින්දා economics of scale එකත් වෙලා අඩුවටත් purchase කරලා මට මේ පැත්තෙන් bulk production එකක් කරලා නිෂ්පාදනය කරලා ඒකෙන් මට මෙයාට pay කරන්නත් පුළුවන් දවස් ගාණක් ගියාට පස්සේ. Bank borrowings could be avoided or minimized. දැන් මට අර මම කිව්වා කෙටි හෝ දිගු කාලින ණය ලබා ගන්නට තියෙන අවශ්‍යතාවය අඩු කරන්නට පුළුවන්. නැති නෙවෙයි අඩු කරන්නට පුළුවන්. මොකද මේ ක්‍රෙඩිටර් ගෙන් එන ඩිස්කවුන්ට් එක හරහා. දැන් එතකොට ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් එතනදී ලකුණු 5ක් අපිට හම්බ වෙනවා. දැන් මේක හිතලා ලියන්න පුළුවන්. නමුත් හිතලා ලියන්න වුණත් පළවෙනි පාර එනකොට අපිට ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ නිසා මම මේ පැහැදිලි කරේ දැන් සමහරවිට ඔයගොල්ලන්ට මේක සිංහල version එක ළඟදී රෙඩි වෙන්නත් පුළුවන්. ඕකටත් 19. එතකොට 18 17 කියන වගේ ප්‍රශ්න පත්‍ර ටික තමයි ඔයගොල්ලෝ වැඩිපුර ප්‍රමාණයක් අපිට බැලිය යුත්තේ. මොකද දැන් එක්සැමින් එකේ පොඩි ට්‍රෙන්ඩ් එකේ වෙනසකුත් වුණා. දැන් මේ ප්‍රශ්න දෙකම මීට කලින් අවුරුදු 2014 15 16 17 මේක අහලා තිබුණේ නැහැ. රයිට්? නමුත් මේක අමාරු කියන එක නෙවෙයි තියෙන්නේ. නමුත් මේකෙදි ටිකක් ගොඩක් ප්‍රායෝගිකකරණයේ ප්‍රශ්නයක් දෙකක් තමයි අහලා තිබුණේ.
ඒ නිසා තමයි මට එක පොඩ්ඩක් ඔයගලන්ට සාකච්ඡා කරන්න ඕනේ. පළවෙනි ප්‍රශ්නේ තිබ්බේ කාර්ක ප්‍රාග්ධනයේ අවස්ථා දෙකයි ස්ථීර සහ తాවකාලික. ඒතර ස්ථීර කාර්ක ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද? ඒකේ ලක්ෂණ. తాවකාලික ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද? ඒකේ ලක්ෂණ. සාකච්ඡා කරලා ලකුණු 5යි. ඊළඟට කිව්වා සප්ලයර් ක්‍රෙඩිට් හම්බ වෙනවා නම් අපිට ඒක වාසිදායක ලෙස කළමනාකරණය කරන්නේ කෙසේද? ඒතර අපි කාරණා ආයතන 6ක් සාකච්ඡා කරා. අඩුම ගානේ 4ක්වත් අපිට පුළුවන් වෙන්න ඕනේ විභාගයට යනකොට. මොකද ආයේ මේක අහන්න පුළුවන්. දැන් මේක ආයේ අහනකොට සමහරවිට වෙන විදිහකට අහවි. එහෙම නැත්නම් කාර්ක ප්‍රාග්ධන කළමනාකරණයේදී ක්‍රෙඩිට නැත්නම් සප්ලයර් ක්‍රෙඩිට් වැදගත් වෙන්නේ ඇයි? එහෙම නැත්නම් කාර්ක ප්‍රාග්ධනයේ කළමනාකරණයේදී ක්‍රෙඩිටර්ස්ලා වැදගත් වෙන්නේ ඇයි? එහෙම නැත්නම් කාර්ක ප්‍රාග්ධන කළමනාකරණයේදී ස්ථීර කාර්ක ප්‍රාග්ධනය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? తాවකාලික කාර්ක ප්‍රාග්ධනය යනුවෙන් අදහස් කරන්නේ මොකද? දැන් අර අපි අර රූප සටහන් ආකාරනුත් මගේ ෂෝට් නෝට් වල තියෙනවා. එහෙම නැත්නම් ක්ලාස් එකෙත් අපි ඒක කරා. එතකොට ඔය වගේ රූප සටහනක් එහෙම ඇදලා මේක පැහැදිලි කරන්නත් පුළුවන්. මොකද්ද දිගු කාලේන මොකද්ද කෙටි කාලේන? දිගු කාලේන අපි මොකද්ද අපේ ස්ට්‍රැටජි එක දිගු කෙටි දෙක සම්බන්ධ කරන්නේ කියන දේවල් පැහැදිලි කරන්නට පුළුවන්. රයිට්. මොනවා හරි ගැටලු තියෙනවද ඒ සාකච්ඡා කරපු කොටස් දෙකට අදාළව? right මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා ඒකත් අපි උත්තරයක් දෙන්නට බලමු බෝඩ් එක පේනවද ඔයගලන්ට? ඔව් සර්. right. එතන මෙන්න මෙහෙම අපිට තියලා මෙන්න මෙහෙම පස් දෙනෙක් දීලා තියෙනවා. එක්කෙනෙක් තියෙනවා raw material. එයා import කරනවා නිෂ්පාදන කඩ manufacturing කරන්න එයා import කරන customer කෙනෙක් ඉන්නවා. අනිත් එක තමයි contractor කෙනෙක් ඉන්නවා. එයා රජයේ ව්‍යාපෘති කරන කෙනෙක්. තුන්වෙනි කෙනා ගොවියෝ farmers. ඊට පස්සේ හතර retail trading කරන කට්ටිය. පහ filling station එකක් තියෙන කෙනෙක්. ඒතර මෙන්න මේ පස් දෙනාට අපිට යෝජනා කරනවා මොකද්ද හොඳම කාරක ප්‍රාග්ධන අයිටම එක. ණය නිපෙම මොකද්ද කියලා මේ පහට අහන්න. රයිට් විනාඩි ගන්න 3ක් විතර අරගෙන මට මේ හැම එක්කිනාටම ඉස්සලම ඔයගොල්ලෝ ජොට් ඩවුන් කරන්න ඊට පස්සේ අපි ඩිස්කස් කරමු මොකද්ද බෙස්ට්ම කාරක ප්‍රාග්ධන ණය නිපෙම මෙන්න මේ පස් දෙනාට. ගන්න විනාඩි 5ක් වගේ ඔයගොල්ලෝ අතර සාකච්ඡා කරන්න ඊට පස්සේ අපි ඒක කතා කරමු.
පළවෙනි පොඩි වෙනසක් raw material supplier raw material එක import කරනවා export manufacturing අපනයන නිෂ්පාදන කටයුතු. එතකොට අපිට පළවෙනි එක හිතමු මොනවද එයාට දෙන්න පුළුවන් කෙටි කාලීන එහෙම නැත්නම් කාර්ක ප්‍රාග්ධන ණය නිපියුම් තියෙනවද? මට කියන්න බලන්න දෙයි. LC එකක් LC එකක් right තා මොනවද? pledge loan එකක් pledge loan එකක් හරියනවද? එයා import කෙනෙක් import කරනවා materials. ඒ import කළේ material ඊළඟට අපි මොකද කරන්නේ? එයා නිෂ්පාදනය කරනවා අපනයනය කිරීම සඳහා. කස්ටමර් කෙනෙක් හිතන්න. කවුරු වගේ කෙනෙක් වෙන්න පුළුවන්. එම් කිසි දෙයක් එතකොට එයාට ඇත්තටම ඉම්පෝර්ටර් කෙනෙක් වෙනවා. ඉම්පෝර්ට් කරන දැන් අපි උදාහරණයක් ගමු. එයා මොන හරි දැන් නිෂ්පාදනය කරලා රට යවනවා. so export කරන්න එයා රට යවන්න හදන. එතකොට එයා පිටරටින් දෙයක් ගේනවා. LC එකක් වෙන්න පුළුවන්. letter of rate එකක් දාලා export LC එකක් sorry. දැම්මා ඒකෙන් අපිට බඩු ටිකක් ගේනවා මෙහාට. ඒක හරි. ඊළඟට තව මොනවා හරි අපිට දෙයක් කරන්න පුළුවන්. ඒ ගැන සමහරට මෙයා මෙහි නිෂ්පාදන කටයුත්තක් කරනවා. එතකොට කෙටි කාලීන චක්‍රීය ණයක් වෙන්න පුළුවන්. pledge එකකට වඩා ඒක සමහරට අපිට චක්‍රීය ණයක් කෙටි කාලීන වෙන්න පුළුවන්. ඇසුරුම් ණයක් වෙන්නත් පුළුවන්. packing credit එකක්. මොකද අර ඕඩර් එකක් බේස් කරගෙන දැන් එයා ඊළඟ නිෂ්පාදනයක් කරනවා. එතකොට ඒක STL එකේ විශේෂිත නමක් තියෙනවා packing credit වගේ දෙන්න පුළුවන්. මොකද එයා export loan එකක් වගේ දෙනවා කියලා කියන එක මොකද එයා කරන්නේ ඒ packing credit එක අරගෙන ආයෙ ඒක export කරනවා. ඒ එන bill එකෙන් මේක discount කරනවා. එතකොට pledge එකක් ගොඩක් වෙලාවට හරියනවා පැඩි වගේ කෙනෙකුට. දැන් ඒක ඔයාලට තව පල්ලෙහාදී එක එන්න පුළුවන්. cultivation type තමයි pledge ගොඩක් වෙලාවට වෙන්නේ. farm කෙනෙකුට ඒක හරි. දැන් import කෙනෙකුට yes TR loan එකක් හරියට හරි. TR loan එකක් මම අනිත් පැත්තට එක තමයි packing credit කියලා mean කරේ. එතකොට TR loan එකක් දෙන්න පුළුවන් packing credit එකක් වගේ. එහෙම නැත්නම් STL එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් LC එකක් දෙන්න පුළුවන්. අපි යමු contractor who undertakes government contracts. එයාට මොනවද අපිට දෙන්න පුළුවන්? bonds ඕන වෙනවා නේද සර්? bid bonds, retail bonds. bonds දෙන්න පුළුවන්, performance bonds ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. තව මොනවද පුළුවන්? කාර්ක ප්‍රාග්ධන ණය වගේ කියලා කිව්වම ගොඩක් වෙලාවට අපි try කරන්න cash out line එකක් දෙකක් ලියන්න. දැන් LC එක හරි. නමුත් ඒක non cash out. ඒ වගේම bid bond එකකුත් non cash out contingent. ඒකෙන් අතර වෙන්න එපා. අර පැත්ත එකකුත් අපි සාමාන්‍යයෙන් ලියුවා නම් හොඳයි. මොකද සම්පූර්ණ ලකුණු ගන්න. මොනවද තව එහෙම තියෙන්නේ? contractor කෙනෙක් කල්පනා කරන්න. දැන් contractor ගේ requirements මොනවද? bid bond එකක්, performance bond එකක්, retention bond එකක්, advance payments yes that's one. තව කොහොමද යාට අවශ්‍ය වෙන්නේ? එයා මොකද්ද කරන්නේ? advance payment හරි ඒ අරගෙන සල්ලි අරන් කරා තව තැනකට එක දුන්නා. ඊට පස්සේ යාට පොඩි යම් ආකාරයක ණය ඒ කියන්නේ අපි principal ගෙන් සල්ලි එන්න කාලයක් යන්න පුළුවන්. එතකොට අපිට මොකද්ද දෙන්න පුළුවන්? short term loan එකක් short term loan එකක් දෙන්න පුළුවන්. හරියටම බලලා මොකටද දෙන්නේ? අපි contract එකේ ඒ order එක period එක බලන්න. දවස් 30න් සල්ලි එනවා, 40න් සල්ලි එනවා. ඒ අනුව අපිට කෙටි කාලෙන් චක්‍රීය ණයක් දෙන්න පුළුවන්. මොකද අර සල්ලි එනකම් මේක දෙන්න. අර සල්ලි ආව ගමන් ඒක deduct වෙනවා. ඊට අමතරව තාම සාමාන්‍ය දෙයක්. එදිනෙදා වැඩ කටයුතු කරගන්න, salary pay කරන්න, overhead ටික මේව කරගන්න එයාට අවශ්‍ය නම් overdraft එකක් දෙන්න පුළුවන්. overdraft එකක් දෙන්න පුළුවන්. බැංකුව අයිරා පහසුකමක් ලබා දෙන්නට පුළුවන්. right. ඊළඟට එනවා farmer කෙනෙක්. farmer කෙනෙකුට පොදුවේ pawning advance දෙනවා නේද සර්? නෑ pawning advance එකෙන් අපිට කාර්ක ප්‍රාග්ධන ණය සඳහා ඒක අවශ්‍ය නැහැ. ඒක ඇත්තටම හොඳ උත්තරයක් නෙවෙයි. දැන් pawning එකක් කියන්නේ ගොඩක් වෙලාවට පුද්ගල consumption loan type එකක්. ඒකෙන් ස්ථාවර ප්‍රාග්ධන හෝ කාර්ක ප්‍රාග්ධන සඳහා යොදා ගන්නවා අඩුයි. හැම වෙලේම කල්පනා කරන්න farm එයා මොනවද කරන්නේ? එයා agricultural produce එක නේ? loan ඔව් මොකක්ද එයාට දෙන්න පුළුවන්? pledge loan එකක් introduce කරන්න පුළුවන්. pledge loan එකක් දෙන්න පුළුවන්. short term agri loan එකක් දෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් මාස දැන් අපි හිතමු එයා මාස 3න් හෝ 6න් අස්වැන්න ගන්නවා නම් එයාට agri loan එකක් දීලා මාස 3න් 6න් අස්වැන්න ගත්තාම මේව කරන්න පුළුවන්. එහෙම නැත්නම් වී අරගෙන විකුණන විදිහට pledge loan එකක් දෙන්න පුළුවන්. right? ඒතර හැම වෙලේම අන්න ඒ ඇන්ගල් එකෙන් බලන්න. දැන් අපිට දැන් ඇත්තටම ෆාම් කෙනෙකුට අපි පෝලින් දෙනවා තමයි. හැබැයි ඒක කල්ටිවේ ඒක ඇවිල්ලා කෙටි කාලෙන් චක්‍රීය සඳහා නෙවෙයි.
ඒ උත්තරේ දැම්මොත් වර්ධිනවා මෙතන. ඒක යාගේ පුද්ගල අවශ්‍යතාවය. ඒක අරගෙන සමහරට යා කාර්ක ප්‍රාග්ධනයට පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඒක උත්තරේ ගහටියට ගත්තොත් ඒක කෙටි කාලීන එහෙම නැත්නම් කාර්ක ප්‍රාග්ධන ණය නෙවෙයි පෝනින් කියලා කියන්නේ. අපි ඒක ඉගෙන ගත්ත මතකද පෝනින් ඉගෙන ගන්න පර්සනල් ලෝන් එක. පර්සනල් කන්සම්ප්ෂන් දෙයක්. එහෙම නැත්නම් ඇසෙට් බැක් තමයි. නමුත් ඒකේ භාවිතාව වෙන්නේ මොනවා හරි පුද්ගල සම්බන්ධතා පුද්ගලයන්ගේ පරිභෝජන කටයුතු සඳහා තමයි ඒක පාවිච්චි වෙන්නේ. රීටේල් ට්‍රේඩර් කෙනෙක්. ඔය අපි කියන ෆාමසිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්, පොඩි කඩයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, පොඩි රෙස්ටොරන්ට් එකක් බයින් ඇන්ඩ් සෙලින් කරන මොනවා හරි කෙනෙක් වෙන්න පුළුවන්. රීටේල් ට්‍රේඩින් කරන කෙනෙක්. එයාට මොනවද අපිට දෙන්නට පුළුවන්? කෙටි කාලීන එහෙම නැත්නම් කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රම. permanent overdraft එකක්. POD දෙන්න පුළුවන්. තව සමහරවිට ඔව් ෂෝට් ටර්ම් ලෝන් මනම් හරියන්නේ නැහැ. ඕනනම් ටර්ම් ලෝන් එකක් පොඩි දෙකක් දෙන්නත් පුළුවන්. මොකද අර අපි දැන් කොන්ට්‍රැක්ටර් මොහොතකට කතා කරා වගේ රීටේල් ට්‍රේඩින් කරත් එයාට අවශ්‍යතාවයක් තියෙනවා මොකද්ද? permanent working capital ඇති වෙන්න පුළුවන්. රීටේල් ට්‍රේඩින් කරත් එයාගේ ඒ ස්ටොක් එකේ කඩේ යම් ප්‍රමාණයක් ස්ටොක් එකක් රඳවා ගන්නට අවශ්‍ය වෙනවා. ඒතර ස්ටොක් එක රඳවා ගන්නට අවශ්‍ය වෙනවා කියලා කියන්නේ ඒ සඳහා යම්කිසි දිගු කාලින ණයක් ලබා දුන්නත් කමක් නැහැ. ඒ permanent working capital එක finance කරන්නට. filling station එක. මොකද්ද? overdraft එක POD එක. POD එක තමයි ගොඩක් වෙලාවට. හැබැයි මතක තියාගන්න මේ POD එකක් වගේ දෙනකොට ඒකට අදාළ controls එකක් ගේන්න ඕනේ. මොකද දැන් අපි සාමාන්‍යයෙන් නැත්තම් POD එකක් දීපු ගමන්ම අපි කියනවා hardcore වෙන්න පුළුවන්. ඒතර ඒක නැතර කරන්නට අපි යාගේ cash flow එක ගෙන්න ගන්න ඕනේ. එයාගේ checks තියෙනවා නම් ඒක deposit කරන්න ඕනේ. එහෙම නැත්තම් daily මොනවා හරි savings sinking fund එකකට කොටසක් යන්න බලන්න ඕනේ. right? අන්න ඒ වගේ දේවල් ටිකක් introduce කරන ගැන තමයි සාමාන්‍යයෙන් අපිට දෙන්න පුළුවන් වෙන්නේ. ඒතර දැන් මේ වගේ ප්‍රශ්නයක් ඊළඟ පතාවේ අහනකොට අහන්න පුළුවන්. අපි දැන් සාමාන්‍යයෙන් මෙහෙම ණය යෝජනා ක්‍රම එහෙම නැත්තම් ණය නිකුත් කිරීම අපි කරනවා. ඒ කරනකොට ඒ හා සම්බන්ධ ණය නිපැයුම් වල තියෙන අවදානම් අඩු කර ගැනීම සඳහා ඔබ යෝජනා කරන ක්‍රමවේද සාකච්ඡා කරන්න. දැන් මේකම එක්ස්ටෙන්ෂන් එකේ ගහන්න. දැන් අපි කිව්වොත් pledge loan එකක් දෙනවා කියලා right. pledge loan එක හොඳයි. pledge එකත් එක්ක මොකක්ද අපිට කරන්නට පුළුවන්? ඉන්ෂුරන්ස් එකක් වගේ දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර වගේ cash flow assignment එකක් වෙන්න පුළුවන්. inspection එකක් කරන්න පුළුවන්. එතකොට අන්න ඒ විදිහට චුට්ටක් හිතන්න ඕනේ. දැන් exam එකේ මේ වගේ තැනකට තමයි එන්නේ. දැන් POD එකක් වා දීපු ගමන්ම තියෙන ප්‍රශ්න තියෙන්නේ end user එක ensure කරන්න බෑ. එහෙමනම් අපි මොකක්ද ඒකට කළ යුත්තේ? cash flow කොහොමද assign කරගන්නේ? cash build up එකක් කොහොමද දාන්නේ? සුරුකුමක් අපි ගන්නවද? right? එතකොට checks මොනවා හරි deposit කරන්න කියනවද? sinking fund එකක් හදනවද? ඒවෙන් තමයි POD එක control එක කරන්නේ. එතකොට අපි ගත්තොත් bonds අපි දෙනවා. short term loan දෙනවා. මොකද්ද කරන්න ඕනේ? හැම බැංකුවටම අපි bond එකක් එහෙම නැත්නම් short term loan එකක් දෙනවා නම් ඒකට අදාළ වෙන විදිහට අපි කියනවා අපිට සම්බන්ධ කරන්නට කියලා මොකද්ද? ඒ principal ගෙන් එන cash flow assignment එක අපිට ඕනේ. අපි bank guarantee එක දෙන්නේ effect වෙන්නේ අඩුම ගානේ එයා sign කරාට පස්සේ directly අපිට cash එවනවා කියලා දැනගත්තට පස්සේ. right? අන්න ඒ ආකාරයට අපිට සමහර වෙලාවට අහන්නට පුළුවන් දැන් මේ දිගින් දිගට මෙනකොට දැන් යා අහනවා customer කවුද? product එක මොකද්ද? product එකේ features මොකද්ද? එතනින් එහාට ගිහිල්ලා අහන්න පුළුවන් මේකේ අවදානම් අවම කර ගන්නා ආකාරයට යෝජනා කරන්න. ඒ විදිහට තමයි මේ ප්‍රශ්න අමාරු නෑ. දැන් මේ බැලු බැලමටම ගොඩක් වෙලාවට මේ වගේ දේවල් තමයි අහලා තියෙන්නේ. දැන් ඒ අවුරුද්දම තව එකක් අහනවා. දැන් උදාහරණයකට OD facility එකක් කියලා කියනවා. OD facility එකක පාවිච්චි කරන customers ලා කවුද? දැන් මෙතන තියෙනවා mainly business customers above SME level and individuals who need advance their salary for consumption purposes. right. එතකොට ගත්තොත් දැන් business customers ලට වගේ තමයි මේ OD එකක් අවශ්‍ය වෙනවා. ඇයි? එදිනදා salary, එදිනදා administration, එදිනදා overheads වගේ දේවල් වලට තමයි මේ OD එක දෙන්නේ. එතකොට ඒක පාවිච්චි කොහොමද කරන්නේ? When the customer's working capital requirement operating cycle is very short and cash flow timing is mismatch. දැන් අපි STL එකක් දෙන්න පුළුවන් cash flow එක හරියටම match කරන්න පුළුවන්. මාස දෙකෙන් තුනෙන් එනවා කියලා දැනගත්තම STL එකක් දෙනවා. ඒතර cash flow එක mismatch කරන්න බැරි නම් දැන් අපි filling station එකක් ගත්තොත් ඇත්තටම checks ලියනවා. අරෙන් සල්ලි දීලා ගන්නවා මෙහෙන් checks ලියනවා. එතකොට daily cash එනවා යනවා. එතකොට යාට හරියට match කරන්න බෑ දවසද දෙකද තුනද කියලා. එහෙනම් OD එක තමයි product එක. දැන් පොඩි අපි monthly salary pay කරනකොට අපිට මෙහෙන් salary ටිකක් එනවා salary එකක් pay වෙනවා. OT එකක් pay වෙනවා. ඒතර ඒක අපිට mismatch එකක්. හරියටම දැන් creditor කෙනෙක් එක්ක supplier කෙනෙක් ගත්තොත් ඔන්න එදාට දුන්න එදාට salary ටික දෙනවා. නැත්නම් debtor කෙනෙකුට දුන්න මේ order එක එනවා කියලා ගත්තොත් ඔන්න අපිට පුළුවන් දවස් 30කට 60කට 90කට යන්න. OD එකක් එහෙම බැරි වෙනකොට mismatch වෙනකොට තමයි OD product එක හොඳ වෙන්නේ.
Mainly use of day-to-day expenses like overhead, salary bill, custom duties, current asset related expenses. Would revolve the limit allocated with only interest payments on monthly basis. ඒ කියන්නේ OD එකක් හරියන්නේ කාටද? ඒක කොහොමද ස්ට්‍රක්චර් වෙන්නේ? ඒ වගේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. පැහැදිලිද? දැන් මෙතනදී මම නිකන් අර අපේ මූල්‍ය වාර්තා විශ්ලේෂණයෙන් තව චුට්ටක් ඉස්සරහට කියලා කාර්ක ප්‍රාග්ධනයේ කොටසකුත් මම සම්බන්ධ කරේ. මොකද ඒකෙම කෑල්ලක් නිසා. දැන් බැලු බැලමට ඔයගලන්ට තේරෙන්නේ නැති ප්‍රශ්න ගොඩක් අමාරු නෑ. හැබැයි ප්‍රායෝගික වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ දැන් ගත්තොත් කාර්ක ප්‍රාග්ධනය කියන එක ගොඩාක් අර අපිට ඇඟට දැනෙන විදිහට ප්‍රශ්න අහන්න ගත්තා එක්සැම් එකේ. ඒතකොට ඒක නිසා මම අර කිව්වා මෑතකදී 19 18 17 වගේ කර ප්‍රශ්න තමයි අපි ගොඩක් සාකච්ඡා කරන්නට අවශ්‍ය වෙන්නේ. රයිට්. එතකොට දැන් ඕගොල්ලෝ දැන් මෙතනදී මාත් එක්ක කරපු ටිකම ආපහු ගිහිල්ලා බලන්න. අඩුපාඩු තියෙනවද මොන හරි අලුතෙන් දෙයක් අවශ්‍යද? එහෙම නැත්නම් ෂෝට් නෝට් එක බලන්න, ලෙක්චර් නෝට්ස් එක බලන්න මොන හරි අඩුපාඩු තියෙනවද කියන එක සාකච්ඡා කරන්න අවශ්‍යයි නම් මට එන සතියේ කියන්න. මොකද එන සතියේ මම බලාපොරොත්තු වෙනවා වෙනස් කොටසකට යන්න. දැන් අපි මෙතනදී සාකච්ඡා කරා නම් ගොඩක් වෙලාවට මූල්‍ය වාර්තා විශ්ලේෂණය, අනුපාත, කාරක ප්‍රාග්ධන සම්බන්ධ ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරා. දැන් සාමාන්‍යයෙන් මේකෙන් හැම පේපර් එකකම ප්‍රශ්න දෙකක් වගේ හෝ දෙකමාරක් එඩි ප්‍රශ්නත් එක්ක එනවා. නමුත් අනිත් ප්‍රශ්න දැන් අපිට MCQs ටිකකුත් අපි දවසක් වගේ අරගෙන සාකච්ඡා කරමු. ඊට පස්සේ MCQ එකේ මුළු පේපර් එකම කියන්නේ මුළු සිලබස් එකම ආවරණය වෙන තත්ත්වකුත් තියෙනවා. ඒතර ඊට පස්සේ අපි පුළුවන් වුණොත් මහ බැංකු ඩිරෙක්ෂන්ස් එහෙම නැත්නම් සෙන්ට්‍රල් බැංක් ඩිරෙක්ෂන්ස් ඒකත් අපි දවසක් කරගෙන සාකච්ඡා කරමු. මම හිතනවා එතකොට සාමාන්‍යයෙන් 60ක් 70ක් විතර පාස් පේපර්ස් ටිකක් අපිට කරලා ඉවර කරගන්න පුළුවන්. ඒතර ඕගොල්ලන්ගෙන් මම එක්ස්පෙක්ට් කරන්නේ දැන් අපි හුඟක් දුරට කරලා තියෙන නිසා පාස් පේපර්ස් ටික පුළුවන් නම් ඩවුන්ලෝඩ් කරගන්න, Google එකෙන් තියෙන එක ගන්න, එහෙම නැත්නම් මෙතන පර්චේස් කරගන්න. අරගෙන දැම්මම පටන් ගන්න. මොකද නොවැම්බර් විභාගේ තියලා අපි දැන් ඔක්තෝබර් අන්තිමට නවත්වුවම එක මාසයක් විතර ඕගොල්ලන්ට නැති වෙනවා අර මොකුත් නොකරන කාලයක්. ඒතකොට ඒකෙදි අපි ගොඩක් වෙලාට අර අපේ මේ තියෙන ගෝ එක අඩු වෙන්න පටන් ගන්න නිසා අපි පුළුවන් තරම් ඒ කාල සීමාව පාවිච්චි කරගමු රිහර්සල් වලට, ඒ කියන්නේ රිපීට් එහෙම නැත්නම් රිවිෂන් හැටියට. හරි. එහෙනම් next week එකේ අපි බලමු එක්ක කෙටි ප්‍රශ්න සාකච්ඡා කරන්න, එහෙම නැත්නම් මහ බැංකුවේ විධාන එහෙම නැත්නම් නියමයන් සාකච්ඡා කරන්න බලමු. මම හිමුණොත් උත්තරත් එක්ක තෝරගත්ත ප්‍රශ්න ටික ෂෙයා කරන්න. ඒක කරමු. මට හිතෙනවා ගොඩක් වෙලාවට අපිට මේ month end එක වගේ වෙනකොට ක්ලාසස් නවත්තන්න වේවි. දැන් තියෙන ඩිරෙක්ෂන් එක එහෙමයි. එහෙම වුණොත් අපි මේ සති දෙක හෝ තුන ඇතුළත උපරිමයක් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්නට බලමු. right. එහෙනම් බොහොම ස්තුතියි. අපි ඊළඟ දවසේ හම්බෙමු සුපුරුදු සර් කියන්නේ පොඩි ඉල්ලීමක් අර අගෝස්තු මාසේ 16 වෙනිදා සර් කරපු ක්ලාස් එක ක්ලාස් රූම් එකේ අප්ලෝඩ් වෙලා නැහැ තාම. මම දැක්කා ඒක අර කමෙන්ට් උත් ගොඩක් තියෙනවා කට්ටිය. තාම පුළුවන් නම් ඒක අප්ලෝඩ් කරලා දෙන්න. අගෝස්තු 16 නේ? ඔව් සර්. අගෝස්තු 16 මොකද්ද දන්නේ ප්‍රශ්න මම බලන්නම්. රෙකෝඩින් ප්‍රශ්නයක්වත් උනාද දන්නේ නැහැ නේ. මොකද්ද අපේ සෙෂන් එක? එස මම ඇත්තටම හිටියේ නෑ ඒ හින්දා මම බලන්න මම මේගොල්ලන්ට කියන්න මම දන්නේ නැහැ මොකක් හරි මේ ටෙක්නිකල් ප්‍රශ්නයක්වත් උනාද කියන එක. දැන් අපි සාමාන්‍යයෙන් නම් මේගොල්ලෝ අප්ලෝඩ් කරනවා. දැන් අගෝස්තු 16 කියන එක ඇත්තටම දැන් පබ්ලිෂ් වෙලා තියෙන්නේ. මොකද දැන් අපි සෙප්තැම්බර් වල ඉන්නේ. ඊට පස්සේ එකත් පබ්ලිෂ් වෙලා තිබ්බා සර්. මේකේ මොනවද 16 නේ 16 23 23 එකත් අප්ලෝඩ් වෙලා තිබ්බා. 23 30 සෙප්තැම්බර් 7 මම බලන්න මොකද්ද ගැටලුවක්ද කියන එක. ඒක මම කරපු කොහොමද මම try කරන්න. මට ඇත්තටම මේගොල්ලන් මම කියලා තියන්න. right. වෙන මොන හරි ගැටලු ප්‍රශ්න තියෙනවද? right. එහෙනම් අපි next week හම්බෙමු. right. thanks sir.